සෝදෑසනක් වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාව ආදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව සමාදානයේ දෙවිවන්දනයෙන් ඔබ ආදරයෙන් පිළිගනු ලබනවා. උදෑසන දෙවියන් වහන්සේගේ අනුකේ ඔබ එක්ක දෙවියන් වහන්සේ නමස්කාර කරන්න යනවා. පක්ෂ අපේ ලැබී තියෙන කාල පරාසය තුළ අපි ලැබුණා මේ අවස්ථාවේ දෙවියන් වහන්සේට දෙන්නා ගෞරවය ප්‍රශංසාව උදෑසන ඔබ අපහ එක්ක උන්වහන්සේ පුද කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටින අතර ආත්මීය සාසනයකමින් අපි උන්වහන්සේව නමස්කාර කරමු. උදෑසන අප සමග අන්තර්ජාලයෙන් ඔස්සේ අප සමග එක්ව සිටින සියලු දෙනාවත් එක ආදරෙන් පිළිගන්නවා. අපේ සභාවේ සියලු දෙනාවත් සියලු දරුවන්ව අපි ඔබ යේසුස් වහන්සේ නාමයෙන් පිළිගනු ලබන අතර ඔබ අපහ එක්ක දෙවියන් වහන්සේව නමස්කාර කරන්න එකතු වෙන්න කියා ඉල්ලා සිටිනවා. අපි උදෑසන දෙවියන් වහන්සේට මේ මෙහෙය බාර කරමින් අපි යාඥා කරමු. हालेलुया स्तुति වේවා. අතිමහෝත්තම දෙව් පියාණන් වහන්සේගේ උතුම් නාමයට අපි ගෞරව කරනවා ප්‍රශංසා කරනවා. මක්නිසාද වහන්සේ අපගේ දෙවියන් වහන්සේ නිසා අපගේ ගැලුම් කාර්යයන් නිසා අපගේ මිදුම් කාර්යයන් නිසා අපගේ සමාදානයේ දෙවියන් වහන්සේ නිසා අපි වහන්සේ අනේක වාරයක් සිදුවා දෙනවා. පියාණන් වහන්සේගේ වචනය ස්වාමී සීකරන මක්නිසාද කරුණාව සම්දාස්නකම අප කෙරේ අනුත් තිබෙන බැවින් අපි වහන්සේට අනේක වාරයක් සිදු ප්‍රශංසා කරනවා ස්වාමීනි. ඒ අනුත් කරුණාව තුල ස්වාමීනි වහන්සේගේ ප්‍රේමය තුල වහන්සේගේ ස්වාමීන් නමස්කාර කරන දැස්කන ඔබගේ පාමුලට අපිට දුන්නා කරුණාව ගැන අපි වහන්සේට සීකරමින් යාඥා කරනවා ස්වාමීනි. දෙවි පියාණනි මේ මොහොතේ සභාවක් හැටියට අපට එකට එකතු වෙන්න බැරිවුණා ස්වාමීනි තාක්ෂණයේ ඔස්සේ එකතු වෙනවා සිල්නාත්මකේ බලවත් දායකන බාර කරනවා. ඕමද නුදාසන නමස්කාරය තුල වහන්සේ ස්පර්ශ කරන්න ඔබගේ ජීවිතයට ඔබගේ සමාදානයත් ඔබගේ ප්‍රීතියත් උදා කරන මේ අපි වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි. ජීවමාන දෙවියන් වහන්සේ අපි වහන්සේගේ දෑතේ රැඳී නමස්කාර කරන්න යනවා ස්වාමීනි. වාදනය කරන දරුවන්ගේ දෑත් ඇඟට පුරු ස්පර්ශ කරන්න ස්වාමීනි නමස්කාර මෙහෙවන මාවත වහන්සේගේ ආලයෙන් පුරවන්න ඔබගේ බලයෙන් පුරවන්න ඔබගේ වචනයෙන් ඉන්නව දාසයාව ඔබගේ වචන තුල සම්බන්ධ කරන්න ඒ වචනය එකිනෙකාගේ ජීවිත වලට ආශිර්වාදයක් වෙන පිණිස බලයක් වෙන පිණිස ඒත් ස්වාමීගේ අනුග්‍රහය කරවනව දෙවියන්ගේ සියල්ල අපේ වහන්සේට බාර කරමින් යාඥා කරන්නේ අපගේම ගරුකාර වූ නාසරෙත්ති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනේ කොටසක් කියවලා අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්න යනවා. අපි ගීතිකා කාර්ය පොතේ ගීතාවලිය පොතේ 4 වෙනි පරිච්ඡේදයේ අපි කියවලා දෙවියන් වහන්සේට නමස්කාර කරමු. හාලෙලූයා. මාගේ ධර්මිෂ්ඨකමේ දෙවියන් වහන්සේ මා හඬගසන කල මට උත්තර දුන්න මැන. විපත්තියේදී ඔබ මා විදුසේක. මට කරුණා කොට මාගේ යාඥාව ඇසුව මැන. මනුෂ්‍ය පුත්‍රයනි මාගේ ගෞරව කොපමණ කල් අගෞරවයට පත් කරන්නවද? තොපි කොපමණ කල් නිෂ්ඵල දෙයට ඇලුම් බොරුව සොයන්නවද? නම ස්වාමීන් වහන්සේ භක්තිවන්තයා තමන්ටම වෙන් කරගත් බව දැනගනිමු. ස්වාමීන්ට හඬගසන කල උන්වහන්සේ අසනසේක. බයෙන් සිටු පව් නොකරව. යහනේදී තොපගේම සිටින් විමසා නිශ්චලව. ධර්මිෂ්ඨකමේ පූජා පුදමින් ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබව. අපට යහපතක් දක්වන්නේ කවරෙක්දැයි බොහෝ දෙනා කියති. ස්වාමීනි ඔබගේ මුහුණේ එළිය අප කෙරෙහි බැබලෙව මැනව. ඔවුන්ගේ ධාන්‍ය හා මුද්‍රික පානය වැඩි වූ කල්හි ඔවුන්ට ඇති ප්‍රීතියට වඩා ඔබ මාගේ සිතේ ප්‍රීතිය දුසේක. මම සමාදානයෙන් වැඩෙව නිදන්නෙමි. මක්නිසාද ස්වාමිනී ඔබ මා උදක්ම සුවසේ වාසය කරවනසේක. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ තුල නිශ්චල ජීවිතයක් ගත කරන දෙවියන් වහන්සේගේ මනුස්සයා කෙරෙහි තිබෙනා ආශිර්වාදය එතන ප්‍රකාශ වෙනවා. හalleluya. හalleluya. ලෝකයේ මිනිස්සු තමන්ට ලැබෙන ධනෙ තමන්ට ලැබෙන වස්තුවෙන් ඔවුන්ගේ ප්‍රීතිය ඔවුන් සම්පූර්ණ වෙනවා. නමුත් අපගේ සිතේ ප්‍රීතිය නම් ස්වාමීන් වහන්සේ. හalleluya. අපේ සිතේ ප්‍රීතිය නම් ලෝකයේ මිනිස්සු ලෝකයේ දේවලින් ප්‍රීති වෙන අතර දෙවියන් වහන්සේගේ මිනිස්සයා හැටියට අපි ප්‍රීති වෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක. හalleluya. එදා මේ දැසන අපි දෙවියන් වහන්සේගේ අනුමුඛයේ අපි ප්‍රීති වෙමු. හalleluya. හalleluya. එසා දෙවියන් වහන්සේ ඔබට මට ආශිර්වාද කර තිබෙනවා. හalleluya. උන්වහන්සේගේ ගෞරවය අගෞරවයට මිනිස්සු පත් කරනවා. හalleluya. ස්වාමීන් වහන්සේගේ නේ උන්වහන්සේ කියනවා
භක්තිවන්තයා තමන්ට වෙන් කරගත්තා කියලා. හalleluya. සකුරුසේ පූජාව කරන උන්වහන්සේ ඔබවයි මාවයි උන්වහන්සේට වෙන් කරගත්තා. හalleluya. ඒ කුරුසිය පූජාව පිළිගත් මනුස්සයා උන්වහන්සේව වෙන් කරගත්තා උන්වහන්සේ විසින්. ඒ වෙන් කරගත්ත මනුස්සයාට උන්වහන්සේ ප්‍රේම කරනවා. හalleluya. ඒ ප්‍රේම කරන දෙවියන් වහන්සේ අපට මට ආශිර්වාද කරනවා. හalleluya. හalleluya. මොන විපත්‍යාවක් ඒ විපත්ති මැද්දේදී උන්වහන්සේ ඔබ මාව සුවසේ වාසය කරනවා. හalleluya. නේ අවසන් කොට මත්න ස්වාමීනි ඔබ උදත්තුම මා සුවසේ වාසය කරවසේක. හalleluya. හalleluya. නිතර උන්වහන්සේ ඔබ මාව ලෝකයේ මොන විපත්‍යාවක් උන්වහන්සේ ඔබ මාවයි සුවසේ දිලා දෙනවා. හalleluya. හalleluya. ඒ සබ්දේවන් වහන්සේ උදාසන උන්වහන්සේගේ අනුකියක් ගානා කරමු. ළමකියා අඬගසා ඔබ තුරුලටම ඇදගත්. හalleluya. නම කියලා නිකන් නෙමෙයි නම කියලා. උන්වහන්සේගේ අතියේ ඔබේ මගේ නම දීලා තියෙනවා. සෑම උදාසනම උන්වහන්සේගේ අනුබලවලේ ආත්ම බලවල ඔබේ මගේ නම පෙන්නන තියෙනවා. स्वामी भगवान අපි ගෞරව කරනවා ස්වාමීනි ඔබගේ ස්වාමීනි අපගේ නම කියමින් ස්වාමීනි වහන්සේ අපට කතා කරලා ස්වාමීනි වහන්සේගේ ධර්මය කරගෙන ස්වාමීනි ඔබගේ උරුමය සදාකාලික ස්වාමීනි ඒ විනාශ නොවෙන්නා ස්වාමීනි උතුම් ස්වාමීනි ප්‍රේමයෙන් ස්වාමීනි වහන්සේගේ තුලේ අපෝ තපත්වන දෙවියන් වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි පියාණි සෑම මොහොතකම ස්වාමීනි සෑම අවස්ථාවකම स्वामी भगवान दिव्य में स्वय अपने जीवित पूरे भगवान से तबला स्वामी अपने सीधे प्रीति भगवान से तबला अपने करना आशीर्वाद गले अपने भगवान के उद्यान में स्तुति करना स्वामी ने प्रशंसा करना स्वामी ने भगवान ने स्वामी ने अपना प्रेम कराना स्वामी ने अपना दावत कराना अपना दावत कराने भगवान से अपना प्रेम करने से आपको हटाने स्वामी ने आपको भगवान से स्तुति करना
කරනවා ස්වාමිනේ. ඒ ප්‍රේමණීය පියුගේ රැකවරණය ස්වාමිනේ ආරක්ෂාව වහන්සේ අපගේ ලබා දුන්නේ ස්වාමිනේ. අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ. පියාණන් ඔබ වහන්සේ ස්වාමිනේ කතාවගත්ත මිනිසයා ඔබ වහන්සේ කිසි කාලයක මේ නොකරන බව ඔබ වහන්සේ කිසි කාලයක නොකරන බව ඔබගේ වචන ප්‍රකාශ කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ. ඔබට ගෞරව කරනවා ස්වාමිනේ. පියාණන් ඔබ වහන්සේ ස්වාමිනේ සිල් බාධා පරීක්ෂා පීඩා වැත්තේ දෙවියන් දුරක් ඔබ වහන්සේ ඔබ ගෙනාවේ අතහරින්න නෙවෙයි. අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ. ප්‍රශංසා කරනවා ස්වාමිනේ. හාලෙලූයා. ස්තුති වේවා සේනාවල ස්වාමී ඔබ සුඛ දෙවියන් වහන්සේ ඔබට මහිමය වේවා. ඔබට ගෞරව වේවා. හාලෙලූයා. ස්තුති වේවා. අපි ගායනා කරමු. මෙතරම් පුරකිනාවේ සමිඳුන් මා කර යන්න ඕනේ.
ඒ සදාකාලික ජීවිතය ගෙන යන පිණිස උන්වහන්සේ ඔබ සමග වාසය කරනවා. උන්වහන්සේ අපිට නිරන්තර මඟ පෙන්වනවා. උන්වහන්සේ අපිට කරන්න ඕන දේ, ඒ ගමනට අවශ්‍ය කරන දේ උන්වහන්සේ අපට ලැබෙනවා. හාලෙලූයා. ඔබට මට තිබෙන්නේ මේ පොළොවේ බලාපොරොත්තුවක් නෙවෙයි. ඔබට මට තිබෙන්නේ සදාකාලික විනාශ වෙන්නා ස්වර්ග රාජ්‍යයේ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව ඇති මිනිස්යාව උන්වහන්සේ මොන බාධා තිබුණත්, මේ පොළොව තුළ මොන පරීක්ෂා තිබුණත්, මොන පීඩා තිබුණත්, ඒ තුලින් උන්වහන්සේ බොහොම අරගෙන යනවා. හාලෙලූයා. උන්වහන්සේ ඔබට කිව්වේ ඔබ ශක්තිමත්ව සිටින්න, ඔබ ධෛර්යමත්ව සිටින්න, මම ඔබ සමග සිටින්නේ කියලා. හාලෙලූයා. උදාස් ඔබ ශක්තිමත්ව, ඔබ ධෛර්යමත්ව සිටින්න, උන්වහන්සේ ඔබ සමග සිටිනවා. ඒ අවශ්‍ය කරන ස්ථාන උන්වහන්සේ අපට සූදානම් කර තිබෙන ඒ ස්ථානයට උන්වහන්සේ බොහොම අරගෙන යන්න. උන්වහන්සේ විශ්වාසව සිටිනවා. අපට තිබෙන්නේ එක දෙයක් කරන්න. උන්වහන්සේගේ පිපාසාවෙන් බලා සිටින්න. පිපාසාවෙන් උන්වහන්සේව සොයන්න. හාලෙලූයා. මුවාදිය දුරට ආසාවන ආකාරයෙන් ඒ පොරොන්දු දේශේ උණු කරගන්න පිණිස ඔබ වැඩි වැඩියෙන් ඒ දෙයට පිපාසය ඇති කරගන්න. හාලෙලූයා. ආත්මික පිපාසය ඇති කරගන්න. ආත්මික වර්ධනය ඇති කරගන්න. ආත්මික ජීවිතය උන සඵලව කරගන්න. ඒ පිපාසය කරගන්නවා. දෙවියන් වහන්සේ ඔබට ඔබගේ පිපාසය සංසිඳවන්න. හාලෙලූයා. උන්වහන්සේ උදාත්ම සුවසේ උන්වහන්සේ සිටින ස්ථානයේ ඔබ සුවසේ වාසය කරන්න. Haleluya, haleluya. Apa dia nama pesan? Haleluya. Jangan terlalu dia suena mau si bagi apa ya suami bahasa kiri asa. Haleluya.
ප්‍රශංසා වේවා ස්වාමී ජීවනයන් ප්‍රතිආරයි ඔබ වහන්සේගේ දරුවන්ගේ හඬ මැද්දේ වැඩ වසන්නා වූ ප්‍රශංසා මැද්දේ ක්‍රියා කරන්නා වූ දෙවි ස්වාමීන් වහන්සේ කරනවා ප්‍රශංසා වේවා මහිමය වේවා ස්වාමී ගෞරව කරනවා දෙවියන් ආලෝකය සිමාරේ විද්‍යාලයේ වහන්සේට උදාසනගේ බලවත් හස්තය අපට තබනස ස්වාමීන් වහන්සේ මැද ක්‍රියා කරන නිසා ප්‍රසිද්ධ කරනවා ස්වාමීන් අපි ක්‍රියාවේ සිත් සෝත්සි කර විමසා බලනවා දෙවියන් සුදාත්මන මාස අපි ක්‍රියාවන්ත ස්පර්ශ කරනවා ඔබගේ ආලේපය අපට නිදහස් කරලා ස්වාමීන් පිපාසා ඇත්තවසලකගේ සිත් තුළ වහන්සේ ක්‍රියා කරනවා ස්වාමීන් වහන්සේට ආසාවන් ආත්මේ ස්වාමීන් මගේ ආත්මය ඔබ කෙරේ පාසවන උදාස ස්වාමීන් අපේ ක්‍රියාවේ ආත්මය උදාස වහන්සේ කෙරේ පාසව අතිවලා වස්වෙන සෙනගවල වහන්සේ ස්පර්ශ කරන ස්වාමීන් හalleluya සුද්ධකරනස් දිය සොයනා මුව කුසේ මගේ ආත්මේ ඔබ සොයයි ආද පැත්තේ ඔබ පවනයි අමරියට ආසයි කියන දිය සොයනා නමස්කාර කරන්නේ අපි ඔසවන්නේ තවත් මේ ලෝකයේ තියෙන ආත්මක් නොවේ තවත් මේ ලෝකයේ තිබෙන ව්‍යාජ ධර්මයක් නොවේ තවත් මේ ලෝකයේ තිබෙන බොරුවක් මුලාවක් නොවේ අපි අදහන්නේ අපි විශ්වාස කරන්නේ මේ විශ්වයේ තියෙන එකම සත්‍යතාවය ඒ තමයි සත්‍යතාවේ නාමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ආමෙන් ඒ නාමය තමයි අපි විශ්වාස කරලා ඒ නාමය තමයි විශ්වාස කරලා අපි අදහගෙන ඒ නාමය තමයි අපි උදාසන ඔසවන්නේ හalleluya හalleluya ඒක නිසා ඔබ නිසකකමින් ඔබ කිසි සැකන සහිතව නෙමෙයි සැක රහිතව උන්වහන්සේගේ නාමය විශ්වාස කරන්න හalleluya සැකනකට උන්වහන්සේගේ නාමය විශ්වාස කරන්න ඔබ සියල්ලෙන් උන්වහන්සේ ආරක්ෂා කරනවා හalleluya
हालेलुया හොඳයි අපි දෙවියන් වහන්සේගේ අමුකේ දේ වචනෙන් දැනසන විශේෂ යනවා हालेलुया අප සමයක සිටින අන්තර්ජාලය ඔස්සේ නවීන තාක්ෂණ ඔස්සේ සිටින ප්‍රසාර දෙනෙක්ම දේ වචනය සමග එකතු වෙන්නේ මක්නිසාර අපට ඉදිරි කාලයේදී අපව සුරක්ෂිත කරවන්න යන්නේ අපව ධෛර්යමත් කරවන්න යන්නේ අපව ශක්තිමත් කරවන්න යන්නේ දේව වචනයයි हालेलुया हालेलुया ඔබගේ සිතේ නිදන් කරගන්න දේ ඔබගේ නනල් කටුල ලියා ගන්න දේ වචනය තමයි ඔබගේ ජීවිත සුරක්ෂිත කරන්න යන්නේ हालेलुया මම ආරාධනා කරන පාරකතුමාට දෙන්න කරන දේ වචනයේ ස්වභාවයට කතා කරන දිනස හොඳයි දෙවියන් සංසාරේවා සිදු ගෞරවය මහින්ද ස්වාමීන් වහන්සේට අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ කරුණාව ඔබ සියලු නාමයේ පවත්වන කියලා हालेलुया हालेलुया ඒ වගේම අපි සමගන්තා ජාලය ඔස්සේ සහභාගී වෙන කරන සහභාගීත්ව දරන සියලු නාම අපි තමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. අද අවශ්‍ය අපි ස්වාමීන් වහන්සේගේ වචනේ බලන්න යනවා. අද අපි මාතෘකාව තමයි මහිමය. වද මහිමය. අද අපේ මාතෘකාව තමයි මහිමය. දැන් දෙවියන් වහන්සේ අපව කැඳවලා තිබෙන්නේ. දැන් මොකද්ද ඉස්සෙල්ලාම බලන්න මහිමය කියන්නේ මොකද්ද? මහිමය කියන්නේ මොකද්ද? මහිමය කියන්නේ බැබලෙන්නා වූ කියන එක. ඒක බැබලෙන ජීවිතයක්. මහිමාන්ත ජීවිතය කියන්නේ බැබලෙන ජීවිතයක්. ඒක ආලෝකමත් ජීවිතයක්. දැන් දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙන්නේ මහිමේ ජීවිතයකට. ඒ කියන්නේ බැබලෙන්නා වූ ජීවිතයකට. ඔබ බැබලෙනවා විතරක් නෙමෙයි අන් අයගේ ජීවිතයක් බබලවන්න පුළුවන් වූ ජීවිතයක්. මහිමාන්ත ජීවිතයක් කියන්නේ. ඒක සීමා වෙච්ච දෙයක් නෙමෙයි. දැන් අපි දකිනවා ආලෝකය බල්බයක් දැම්මොත් ඒ අන්ධකාරයේ තිබෙන හැම තැනම ආලෝකය කරනවා. ඒ වගේ ඔබට ඔබගේ ජීවිතයේ මහිමය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ මහිමය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒක බැබලෙන තවත් අයගේ ජීවිත බබලවන ජීවිතයක් බවට පත් වෙන්න ඕනේ. මේක තමයි දෙවියන් වහන්සේ බෝ කැඳවලා තිබෙන්නේ. මහිමාන්ත ජීවිත කියන එක. අද ගොඩක් කලාවට දැන් අපිට වෙලා තියෙන්නේ මේ මහිමය කියන එක අපි හරියට අත්දකින්නේ නැහැ. මහිමය කියන අපි දකින්නේ නැහැ. මහිමය කියන අපේ ජීවිතයට වැටහෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ මහිමය ජීවිතය ගැන අපිට තේරුම් ගන්න අපි ඔහේ ජීවත් වෙනවා. කිතුණු ජීවිතේ ඔහේ යන ජීවිතයක් නෙමෙයි. ඒක මහිමයෙන් පිරිච්ච ජීවිතයක්. ඔබ පෙරලන්න මම ඉල්ලා සිටිනවා නිකුල්ට කියන්න කියලා. යෝහන් 2:11 පොඩ්ඩක්. යෝහන් 2:11 එක මෙහෙම කියනවා. යෝහන් 2:11 බලන්න පොඩ්ඩක්. යෝහන් 2:11 යේසුස් වහන්සේ ගලිලේ කානාන්හිදී තමන් ලකුණු වලින් මේ පළවෙනි එක කර ස්වකීය මහිමය ප්‍රකාශ කරසේක. දැන් මම කියන්නේ යේසුස් වහන්සේ හාස්කම් කරලා ගලිලේදී පළමු වතාවට උන්වහන්සේගේ ස්වකීය මහිමය ප්‍රකාශ කරුවා. දැන් මහිමය කියන්නේ ප්‍රකාශ වෙන දෙයක් මිස ඒක හැංගිලා තියෙන දෙයක් නෙමෙයි. මහිමය කියන්නේ අපි තුලින් අන්නයට ප්‍රකාශ වෙන දෙයක්. දැන් යේසුස් වහන්සේ ආශ්චර්ය කරලා දැන් මහිමය කියන්නේ ක්‍රියාවට නැගෙන දෙයක්. ඒක මහිමය කියලා මම ඔන්න මහිමය කියනවා මම ඉන්නේ මහිමයෙන් තමයි කියලා එහෙම පෙන්වන්න බෑ. ඒක ක්‍රියාවන කොප් වෙන්න ඕනේ. ක්‍රියාවන තනිතගේ ජීවිත බබලෙන්න ඕනේ. දැන් යේසුස් වහන්සේ එතන කියනවා නරි එතන කියනවා යෝහන් පොතේ නරි යෝහන්ගේ පොතේ අපි කියුවා නේද දෙවෙනි පරිච්ඡේදයේ නේද 11 වෙනි පදේ යේසුස් වහන්සේ ගලිලේ කානානයේ තමන් ලකුණු වලින් මේ පළවෙනි එක කර ස්වකීය මහිමය ප්‍රකාශ කළසේක. උන්වහන්සේගේ ගෝලයද උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. දැන් මම කියන්නේ උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරුවහම ඒ මහිමය ප්‍රකාශ වීම තුලින් උන්වහන්සේ ගෝලයෝ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න පටන් ගත්තා. අද මිනිස්සු ත්‍රිසුත් වහන්සේව අදහා ගන්නට එන්නේ ඇදහිීමට එන්නේ ඔබ තුල ඒ මහිමය ප්‍රකාශ වුණා. ඒක නිකන් මහිමය කියලා නම් වෙන්න බෑ තියෙන කතාවට නෙමෙයි වචනෙත් නෙමෙයි. ඒක මහිමය ක්‍රියාවෙන් ඔප්පු වෙන්න ඕනේ. ඒ මහිමය පැහැදිලිද කියන එක? ඒ මහිමය ඔබගේ ජීවිතේ ක්‍රියාවෙන් ඔප්පු වෙන්න ඕනේ. දැන් යේසුස් වහන්සේ තුල ඒ මහිමය තිබුණා. යේසුස් වහන්සේ මහිමය තිබුණා උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ දැන් එදා උන්වහන්සේ තුල ඒ මහිමය ප්‍රකාශ වුණාට 100% උන්වහන්සේ තුල
මනුස්සත්ව තිබ්බා. දැන් ඔබට හිතන්න පුළුවන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඒ නිසා නෑ. උන්වහන්සේට 100% දේවත්වය තිබ්බා. අපි බෙල්ලන් බලන පිලිප් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සිට පිලිප්පි 2 6 සහ 7 එතන මෙහෙම කියනවා. පිලිප්පි පොතේ පිලිප්පි 2 6 සහ 7 මෙහෙම කියනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාර දරණසේ දෙවියන් වහන්සේ සමානව සිටීම තමන් විසින් අල්ලාගෙන සිටි වස්තුවක නොසිතා ඒ ඉවත් කර දාසයෙක්ගේ ස්වරූපයගෙන මනුස්සයන්ගේ සමාන අතර පැමිණෙසේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දරනවා. හැබැයි මනුස්සයෙක්ගේ සමානත්වයට ආවා. දැන් බලන්න යේසුස් වහන්සේ කියන්නේ 100% මනුස්සයෙක්. හැබැයි ඒ මහිමය ඔහු තුල අඩුුනේ නැහැ. හලෙලූයා. දැන් අද ඔබව මාව කැඳවලා තිබෙන මිනිස්සුන්ට කැඳවුවට රයිට් මිනිස්සුන්ට කැඳවුවට අපි බැලුවොත් බලන්න ඒක වචනෙන් අපි ඔප්පු කරලා බලමු උන්වහන්සේට ඒ 100% මනුස්සක් තියෙනකොටම හැබැයි කියනවා මුළු දේවත්වයේ තිබුණේ අපි යොහන් පොතේ පොඩ්ඩක් බලමු. යොහන්ගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදේ කියනවා මෙහෙම. 7:39 කියනවා එහෙම. මොනවද කියන්නේ? උන්වහන්සේ මෙසේ කිව්වේ තමන් අදා ගන්නව විසින් ලබන්නට සිටින ආත්මයන් වහන්සේ ගැන මක්සද යේසුස් වහන්සේ ඒකාත්ම මහිමෙන් නොපෙනී බැවින් ඒකාත්ම ආත්මය නොදෙලක්දේය. දැන් බලන්න යේසුස් වහන්සේ තුළ 100% මුළු දේවත්වය තිබ්බා වුණාට ඒ මහිමය එතන කියනවා උන්වහන්සේ ඒ තරම්ම සුද්ධාත්මයන් වහන්සේගෙන් හරියට ඒක තමයි ඒක ජයග්‍රහණය කරන්නේ කුරුසියේ ජයග්‍රහණයෙන් පස්සේ මුළු මහිමෙන්නේ මුළු දේවත්වයෙන් කුරුසියේ මහිමයෙන් පස්සේ හැබැයි ඒ වෙනකොට උන්වහන්සේට 100% මනුස්සත්වය තිබ්බා. හැබැයි ඒ මනුස්සත්වය තිබ්බා වුණා උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ වීමේ අඩුවක් තිබුණේ නැහැ. දැන් අද ඔබ මා තුන මනුස්සත්වය තිබ්බට ඒ මහිමය ඔබ මා තුළ ඊට වැඩිය ප්‍රකාශ වෙන්න ඕනේ. ඒකයි උන්වහන්සේගේ මා කෙරේ අදා ගන්න මා කළ දේවල්ට වැඩි ක්‍රියා කරන ලයිකිලි උන්වහන්සේ. හරි? ඒ සුද්ධාත්මයන් වහන්සේ දැන් අප තුළ ඒ දෙවියන් වහන්සේ ආත්මය අප තුලත් දැන් ක්‍රියා කරනවා. හලෙලූයා. ඒ යේසුස් වහන්සේ තුළ ක්‍රියා කරන ආකාරයටම ඒ ආත්මයන් වහන්සේ අප තුළ ක්‍රියා කරනවා. එහෙනම් ඔබ තුළුත් මා තුළුත් ඒ මහිමය ප්‍රකාශ වෙන්න ඕනේ. ඒ මහිමය අපි දැක්ක උන්වහන්සේ කුරුසිය පූජා වෙන්න ඉස්සෙල්ලා අපි දකින මුළු දේවත්වය ආයේ කුරුසියේ මරණය පූජාවෙන් පස්සේ කුරුසියේ මරණය ජයග්‍රහණයෙන් පස්සේ හැබැයි ඒ වුණත් ඔබ දකිනවා අර කන්දොඩ දුන්නාස්සේ අන්නසක් වුණා නේද? ඒ වගේම උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියාවන් පාලා උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරනවා. එහෙනම් ඔබට මට තිබෙන්නේ මේ මහිමේ ජීවිතයක් මිස මහිමේ ප්‍රකාශ වීමේ ජීවිතයක් මිස හරි සාතන්ගේ අන්ධකාරය ප්‍රකාශ වෙන ජීවිතයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් වෙන්නේවා ඒක මොනියම් දෙයකදී වේවා ඕනම තැනකදී අප තුලින් මේ මහිමය ප්‍රකාශ වෙන්නේ. උන්වහන්සේ ඔබවමාව කැඳවලා තිබෙන්නේ ඒකට. දැන් කොහොමද මේ මහිමය ලබන්නේ? දැන් උන්වහන්සේ මුළු මහිමය ලැබුවේ කොහොමද? මරණය විඳලා. පැහැදිලිද කියන එක? මරණය විඳලා. බෙල්ලන් බන්නේ නිකුත් බෙල්ලන්ට යොහන් 12:23 ඒක මොනවද කියන්නේ? යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ. සැබවක් නුඹලාට කියමි. ගෝධුම බීජය පොළවෙහි වැටි නොමල තනිව තිබේ. නමුත් මල බොහෝ පළ දෙයි. තමාගේ ජීවිතයට ප්‍රිය වන්නාට ඒක නැතිවන්නේය. මේ ලෝකයේ තමාගේ ජීවිතයට වෛර කරන්න සදාකාල ජීවනයට ඒක ආරක්ෂා කරගන්නේ. ආමෙන්. දැන් මම කියන්නේ මනුස්ස පුත්‍රයන් යේසුස් වහන්සේ පාවදම් ලබනාත් වහන්සේ කියනවා. දැන් පැය පැමිණලා තිබෙන මනුස්ස පුත්‍රයා මහිමයට පැමිණෙනවා. දැන් කොයි විදිහටද උන්වහන්සේ කියන්නේ? දැන් ඉස්සෙල්ලා රාත්‍රියේ දැන් උන්වහන්සේ මරණයට පාවදම් රාත්‍රියේ උන්වහන්සේ කියනවා මනුස්ස පුත්‍රයා මහිමයට පැමිණෙන දැන් තමයි. ඒ කොහොමද? මම කියන පුද්ගලයා එතන මැරෙන්න යනවා. කියනවා යම් කෙනෙක් තමාගේ ජීවිතයට ප්‍රිය වෙනවා නම් ඒ මිනිසයා මොකද වෙන්නේ? නේද?
නරිමුණ කියන්නේ ගෝධුම බීජයක් පොළවේ වැටි නොමලොත් තනිවම තිබේ. නමුත් මලොත් බොහෝ පළතරයි. තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය. මේ ලෝකයේ තමාගේ ජීවිතයට වෛර කරන සදාකාල ජීවනයට ඒක ආරක්ෂා කරගන්නේ. හලෙලූයා. හලෙලූයා. දැන් ඔබට තේරෙනවද මොකක්ද කියන්නේ කියලා? ඔබ මහිමේ ලබන්න නම් ඔබ කියන පුද්ගලයා මැරෙන්න ඕනේ. ඔබ කියන පුද්ගලයා නැති වෙන්න ඕනේ. ඔබ කියන පුද්ගලයා ඔබ සම්පූර්ණව ඔබ තුළින් අයින් වෙලා. රයිට්? දෙවියන් වහන්සේට ඔබ තුළ ජීවත් වෙන්න ඉඩ හරින්න ඕනේ. මේ මහිමේ ජීවිතය කියන්නේ ඒකයි. මහිමේ කියන්නේ ඔබ නැති වෙලා නැත්නම් මේ මහිමේ කියන්නේ ඔබ ජීවිතේ දේවල් රැස් කරන එක නෙමෙයි. ඔබ ඔබගේ ජීවිතේ දේවල් රැස් කරන එක, ඔබ ජීවත් වෙන එක, ඔබ අර මොකාහට ගමන්නේ වෙලා ප්‍රශ්නයක් නැහැ මම ජීවත් වෙන්න ඕනේ කියන මතය නෙමෙයි. ඔබ කියන පුද්ගලයා නැති වෙලා යන්න ඕනේ. ඔබ කියන පුද්ගලයා ඒ කියන්නේ ඔබ සීදීනසා ගන්න ඕනේ කියන නේ. ඔබගේ අතුලාන්තයේ මමත්වයේ කියන එක. ඔබගේ අතුලාන්තයේ මම කියන පුද්ගලයා ඒ ආත්මාර්ථකාමීත්වය අයින් වෙලා ඔබ පරාර්ථකාමී මිනිස්සෙක් බවට පත් වෙනවා. අනේ එතකොටයි ඔබ තුල මහිමෙන් පැමිණෙන්නේ. යේසුස් වහන්සේ කියනවා දැන් මම නැති වෙන පෞරුසද මුළු ලෝකය උදෙසා. මුළු ලෝකය උදෙසා උන්වහන්සේගේ ජීවිතේ නැති කරන්න උන්වහන්සේ සූදානම් වෙනවා. ඒ නැති කරන්න සූදානම් වීමම තමයි උන්වහන්සේගේ මහිමය ලබනවා කියන්නේ. එහෙනම් අද මොනවද අපි මහිමය කියලා පෙන්වන්න ගන්නේ? දැන් මේ ලෝකයේ තමාගේ ජීවිතේට වෛර වන්නාට ඒක ලැබෙනවා. ඒ කියන්නේ තමාගේ ජීවිතය ගැන සලකන්නේ නැතුව, ඒ කියන්නේ මේකෙන් එන්නේ ගුණ, මේකෙන් එන්නේ ගුණ, මේ වෙන්නේ මේ ශරීරයේ දුකයි කියන එක නෙමෙයි. තේරුණාද? එහෙම කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. හැබැයි මගේ ජීවිතය ගැන මම සලකන්නේ නැතුව මම අන් අය උදෙසාම ජීවත් වෙන්න උත්සාහ කරන මිනිසෙක්. මම පරාර්ථකාමී මිනිසෙක්. අන්න එවිට විතරයි මුළු මහිමය ඔබ තුළ තියාගන්න. දැන් අපි බලන්න මොකක්ද කිව්වේ? කොහොමද මහිමය ලබන්නේ කියලා. දැන් යේසුස් වහන්සේ මේ මහිමයට ආවේ. උන්වහන්සේ මහිමයටපත් උනේ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳින තරම් මුළු දේවත්වයේ ලබන්න තරම් උන්වහන්සේ මහිමයටපත් උනේ. උන්වහන්සේගේ ජීවිතය මනුෂ්‍ය වෙනින් පරාර්ථකාමී පූජා කිරීම තුලින්. දැන් උන්වහන්සේ කියනවා යමෙක්ට එහෙම වෙන්න ඕන නම් මේ මං කියනවා ඔය කරන්න ඕනේ. පේතුරුගේ ජීවිතයක තමයි උන්වහන්සේ පේතුරුලා හිතුවේ. උන්වහන්සේගේ ගෝලයන්ගේ ජීවිත ඔවුන්ට මරණවා කිව්වහම ඔවුන්ට ඒක ගානක් නැතුව න්යාය හේතුව. ඔවුන්ට ඒක ජීවිතේ සාමාන්‍ය දෙයක්. හේතුව ඔවුන්ට නැති වෙන්න දෙයක් නැහැ. ඔවුන්ට රකින්න දෙයක් නැහැ. ඔවුන්ට රැස් කරන්න දෙයක් නැහැ. ඔවුන් මම කියන පුද්ගලයා මරලා ඉවරයි. ඔබ තේරුම්ද මහිමය කියන්නේ මොකක්ද කියලා? රයිට්? ඔබ බැලුවොත් එහෙනම් අපි හැම වෙලේම රයිට්? අපි හැම වෙලේම අපේ ජීවිතය ගැන හොයන්නේ. අපි අපේ ජීවිතය ගැන විතරක් හොයන්නේ. අපි කොහොම හරි අපි උස්මත් වෙන්න බලන්නේ. අපිට යටහත් වෙන්න බැරි. අපිට මොනවාක් වෙන්න බැරි. ඇයි හේතුව? අපි අපේ ජීවිතය ගැන අපි ලොකුවට හිතන් ඉන්නේ විදිය වෙනස්. පැහැදිලිද කියන්නේ? ඔබ රෝම 8:18 කරලා බලන්න. රෝම 8:18. තම අලංකාර වචන. ඒකම කියනවා මක් නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනායි අප කෙරෙහි එල්තරව කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්නා නොවටනි සිතමි. මොනවද මක් නිසාද මේ වර්තමානයේ ලෝකේ දුක ඇවිල්ලා මේ ලෝකේ දුක් කියන එක වර්තමානයේ අපි ලබන්න සිටින මහිමයට සමාන කරන්නවත් බෑ. යේසුස් වහන්සේ කුරුසියේ පූජාව උන්වහන්සේ වින්දේ නේද? අර කුරුසියේ පූජාව උන්වහන්සේ වින්දේ මොකක් නිසාද? දෙවන වචනේ කියනවා උන්වහන්සේ ලබන්න සිටින මහිමය දැකලා උන්වහන්සේ ඒ දුක් ප්‍රීතියෙන් දරාගත්තා කියලා කියනවා. මරණයෙන් පස්සේ ලබන්න තියෙන මහිමය දැකලා ඒ තේජසේ ජයග්‍රහණ දැකලා උන්වහන්සේ ප්‍රීතියෙන් ඒ මරණය දරාගත්තා. එහෙනම් අද ඔබ පුංචි ප්‍රශ්නයකට, පුංචි සිත් ඇවුලකට, පුංචි දෙයකට ඔබගේ ජීවිතේ කඩා හැලුණා නම්, ඔබ තව කෙනෙක්ට එරෙහිව නැගිටිනවා නම්, නේද?
තව කෙනෙක් මොනවා හරි කොහොම අපිට ඒකට නැගලා නැහැ නම් මේකෙන් මොකක්ද කියන්නේ? අපිට තාමත් මේ ගැන අපිට වැටහීමක් නැහැ. අපිට මේ ලබන්ට සිටින මහිමය ගැන වැටහීමක් නැහැ. මම කියන්නේ ඔබ මොනවා කරුවත් මට මොකද මට වැඩන්නේ මට ලබන්න ඊට වැඩි ලොකු දෙයක්. මට ඊට වැඩි දෙයක් අල්ලගන්න තියෙනවා. මට ඊට වැඩි ජයග්‍රහණ මගේ ජීවිතය අල්ලන්න ඒක මට මේ සියල්ල මම පවුල් මගේ මම ඉදිරියේ තියෙන දේ බලාගෙන දුවනවා පිටිපස්ස තියෙන දේවල් අමතක කරලා ඇහිදුව ඒ දේවල් ගැන මම හිතේ දෙන්නකොත් මගේ මහිමය නැති වෙනවා. මගේ ජයග්‍රහණ නැති වෙනවා. මගේ ලබන්න තියෙන ඒ මහත් වූ ජයග්‍රහණය. එහෙනම් අද වෙලා තියෙන්නේ අපි ඇයි තාමත් මේ ලෝකයේ දේවල් කරේ අපි එල්ල ඉන්නේ හිතේ මේ ලෝකේ ප්‍රශ්නත් එක්ක අපි එල්ල ඉන්නේ. අපි තාමත් අර ලබන්න සිටින මහිමය අපිට තාමත් වැටහෙලා නැහැ. අපි ලබන්න තිබුණ දේ දැන් අපි මිනිස්සෙක් දෙයක් අතරින්නේ අල්ලගන්න යන දේ දින වටිනාකම දන්න නිසානේ නේද? නැත්තම් ජීවිතේ එක තපරින්නේ නැහැ. මනේ තමා අල්ලගන්න යන දේ මේ අල්ලන් ඉන්නකට වැඩිය වටිනාකම දැනගත්තාම මේක අතහැරලා ඒක අල්ලගන්නවා. පර්චේස් පහක් තියෙන එක නේද? පර්චේස් 20 දින ගන්න මත ඒක ඊට වැඩි වටිනාකමක් තියෙනවද මොකදන්නේ? පහ කීකට දීලා අර ලාභෙට හම්බෙන්න තියෙන එහෙම නැත්නම් අර වටිනාකම දේ අරගන්නවා. ඒකට උන්වහන්සේ කියනවා කියන්නේ මිනිස්සේ කෙතේ සංගවා තිබෙන නේද? මුතු ඇටයකට දේව රාජ්‍ය සමාන කරනවා. ඒ සියල්ලම විගුණලා ඒ කෙත මිලට ගන්නවා. දැනු බැලමට මේ කෙත ඇවිල්ලා නිකන් කෙතක් එක පොඩි කුඹුරු කෑල්ල. හැබැයි ඒ මනුස්සගේ ශේෂතම පීඩම් කරලා ඒක ගන්න හේතුව. එයා දන්නවා ඒක ඇතුලේ ලොකු නිදානක් තියෙන විදිය. පැහැදිලිද? එයාට තේරෙලා තියෙනවා. එයාට වැටහෙනවා. එයාට එළිදරවුලා තියෙනවා. තාමත් අපිට මේ මහිමේ එළිදරව් වෙලා නැති නිසා අපි තාමත් මේ ලෝකයේ දේවල් අල්ලගෙන බදාගෙන දඟලනවා. ඒ නිසා ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ ලැබිච්ච ජීවිතේ ලබන්න තිබෙන දේ එළිදරව් වෙච්ච ජීවිතයක්. හලෙලූයා. හලෙලූයා. අපි ලබන්න තිබෙන දේ එළිදරව් කියන්නේ වර්තමාන ලෝකයේ දුක් ඇවිල්ලා මේ වර්තමාන ලෝකයේ මේ වර්තමාන කාලයේ මේක වර්තමාන කාලයේ දුක් වන අය අප කරේ එළිදරව් කරන ලබන මහිමයට සමාන කරන්න ලබන්න නොවැටෙන සිද්ධි කවුද කියන්නේ බාහුතුමා කියනවා. අපි ලබන්න සිටින මහිමයට කිසිසේත් සමාන කරන්න බෑ. එනිසා මේ මහිමා ජීවිත කියන්නේ ඔබ මම හිතනටදී විශාල දෙයක්. ඒක ප්‍රකාශන දෙයක්. ඒක අපේ ජීවිතය අනිත්‍ය දකින්න දෙයක්. මිනිස් දකින්න ඕනේ මෙයාගේ ජීවිතේ මහිමය තිබුණා. මෙයා මොකද්ද ජයග්‍රහණය සඳහා දුන්නා. මෙයා මොකද්ද දෙයක් අල්ලගන්න දුන්නා. නේද? එක පාට මොනසෙ නැගිටලා දුරම මොදෙන්නේ. නේද? Now, you know, seriously, Dano, I have done a channel link Dano. Other Udasana Name in a bottom. Basna in a palate, a cataning, helicopter, canoe, and a potato of friend, Dollar Dagano. How does that take another year? Then up a helicopter, Pugil content, very large, Tape, Gavi, and a water. Tum have to make it. एक 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 बार तो आखिर महंगा दीवाना हो देंगे दीवाना लौटे इन न्यूज़ तूने पहले हिताने उद्वाने डॉलर राहुल ने किया अनित देवन ते पास में मुद्रा मुनार किधर तमाम उद्वाने किया अगर वो निकाल दीवाना ये तुम दोनों देखना ये बात आप देखना मनुष्य दोनों को टर मुनार देखना दोनों को टर मुनार देख करना को टर मैं मनुष्य याम किसी देखना मोकार ये तो निशान बोलने किया देख आधा आपने दिवी में आधा Ministry of Technology. Ministry of Technology, Ministry of Excitement, Ministry of Kutuhala, they want to stay in him to end together. Now, Obadi, the Kutuhala, and Manipulation. I want to say him kindly. I want to say maybe cleanly. I want to say one of the good Kanaka. I want to say Ilaki. We want to say Kohipatan the Mayani. Mukatni wants to say Mirana. Taking the Obagi Ilaki, Obalabanta, Mahimaki. ඔබ ඉලක්කගත වෙලා ඉන්නකොට අනිත් මිනිස්සු ගැන කල්පනා කරන්න. අද වෙලා තියෙන අපිට අපේ ජීවිතේ ගැන මහිමය ගැන අපි ඉලක්කගත වෙලා නැහැ. අපිට තාම තේරෙන්නේ නැහැ ඒක. අපිට තාමත් ඒක වැටහෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? රයිට්? රෝම හරි එතකොට ක්‍රියා 3:18. රෝම 8:18 කරුවා ක්‍රියා 3:18 බලන්න. මේ වචන දෙකම නියමයි.
රෝම 8:18 ක්‍රියා 3:18 ඒ වචන දෙක මත තබා ගන්න. නමුත් ක්‍රිස්තුස් වහන්සේ විඳිනසේකයි දෙවියන් වහන්සේ සියලු අනාගත මුකෙන් පෙර දැක්වූ ලෙසම සම්පූර්ණ කළසේක. මම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ විඳිනවා. මොකද්ද විඳින්නේ? මරණය විඳින්න යනවා. දැන් මරණය විඳවිල්ලක්ද විඳිල්ලක්ද? මරණය විඳවිල්ලක්ද විඳිල්ලක්ද? බොහෝ අය මරණය විඳවනවා. බොහෝ අය මරණයට ලං වෙද්දී විඳවනවා. බොහෝ අය මරණය ඉස්සරහා විඳවනවා. තේරුණාද කියන්නද? බොහෝ අය මරණයට ලං වෙන්න විඳවනවා. තමා කරපු දේවල් ගැන, තමන්ගේ අතීතය ගැන, තමා කරපු තමන්ගේ අතීත වැරදිච්ච ඒවා ගැන විඳවනවා. මරණයට ලං වෙද්දී තෝක වැරදෙනවා. ඒකනේ මිනිස්සු මොන අයියා වුණත් මැරෙන්න බයයි. මොන අයියා වුණත් බයිලා හැවුවත් අන්තිමට මරණය ඉස්සරහා නේද? දෙකට තුන නැල හොටු කඳුළු පෙරාගෙන අරනවා. ඔය නේද? ඔය අන්ඩර්වර්ල්ඩ් එකේ ඉන්න ලොකු අයියලා නේද? ගිනි අපි අරගෙන ගිනි කෙලින් අරන කට්ටිය නේද? මොකද වෙන්නේ? පොලිසියෙන් අල්ලගෙන දෙක ඇනලා ප්‍රශ්න කරනකොට ඊට පස්සේ කියනවා අනේ අර මානෙන් ගමටන්නේ දැන් මේ ලොකු වැඩකාරකම තමයි තුවක් වරගෙන ගිනි අපි අරගෙන ගිනි කෙලින් නැටි පාරවල් ගන්න එක එකව මර හරි? ඔය පාතල් ලෝක කියන මිනිස්සු. හැබැයි උන්ට මරණය ඉස්සරහා පණ යනවා. මරණය ඉස්සරහා පණ යනවා. ඊට පස්සේ කියනවා තමන්ගේ බිරිඳට තමන්ගේ ඉන්න වටේ ඉන්න හෙච්චයන්ට කියනවා අර ඇමති අල්ලන්න මෙයා අල්ලන්න මේ සංවිධානයට ගන්න අර සංවිධානයට ගිහිල්ලා මාව බේර ගන්න නේද? නොඑක කතන්දර කියනවා. ඇයි ඒක? මොන කතන්දරයක මරණය ඉස්සරහා විඳවන මිනිස්සු. නමුත් ක්‍රිස්තුස් වහන්සේ වින්දා කියලා කියනවා. හලෙලූයා. ඇයි වින්දේ? උන්වහන්සේ මරණය පස්සේ ලබන්නට යන ජයග්‍රහණය උන්වහන්සේ විඳවලා තිබ්බා. හලෙලූයා. හලෙලූයා. යේසුස් වහන්සේ ගෝලියෝ පේතුරු මරණය ඉස්සරහා කියනකොට මාව දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ මරණයට සමාන කරන්න එපා. මගේ ඔළුවේ යට තියලා කුරුසය අනගහන්න කියන මොන පුත්‍රයටද එහෙම ඉල්ලන්න පුළුවන්? තමාගේ මරණය හරි අනිත් පැත්තට විකෘති කරලා ගහන්නයි කියලා ඉල්ලන්න තරම් සත්‍යයක් කොහෙන්ද ආවේ? මම නිතරම කියනවා යේසුස් වහන්සේ ගෝලියෝ අන්ත දුක් විඳා. යොහන් තුමාව තමයි මරණය විඳින්නේ නැහැ කියලා කියන්නේ. හරි? ඒක යේසුස් වහන්සේ කියනවා මරණය රසය විඳින්නේ නැහැ කියලා කියනවා. යොහන් තුමාට right එවකට හිටිය රෝම අධිරාජ්‍ය වහ දෙනවා. හැබැයි ਉਹ මැරෙන්නේ. ඔව් තෙල් කඩාරම දාන උතුරුන. හැබැයි ඔව් ඒක පිටින්නේ. යොහන්ගේ සංගීත ජීවිතේ එහෙම සතුටාගෙන බැරිම තමයි ඔය පත්මෝස් දිවයින දාලා දෙන්නේ. මේකව බේරන්න බැරිද? මොනම විදිහ කරලා මේකව මරන්නත් බෑ මොනව කරන්න බෑ හේතුව යේසුස් ඒ තරම දෙවියෝ දෙන විශේෂ කියන්නේ හරි යොහන්ගේ ජීවිතේ කොහොමද මරුණේ කියලා තාම අභිරහසක්. යොහන් තුමාගේ ජීවිතේ කොහොමද ඔහු මරුණේ කියන එක තාම අභිරහසක්. හරි? ධන්නේ ඔහු මරණයේදී පත්මෝස් දිවෙන හිරේම කියලා උත්තර දෙන්නේ. හරි? දෙන්නද? ඔහුගේ ජීවිත කතාව තුළ අපි කියවලා තියෙනවා ඔහුගේ මරණය කවදාකවත් අතුන් හම්බුනේ නැහැ. මනුස්සයෙක් ලියන්න පුළුවන් විදිහට. හරි. හැබැයි ඒ තෝම නිර්භීතව අනිත් ගෝලිය 11 දෙනාම නිර්භීතව මොන දුන්නා. හලෙලූයා. හලෙලූයා. ඇයි හේතුව? ඔවුන් මරණයෙන් පස්සේ ලබන්න දෙන මහිමය ඔවුන්ට දැනට මේ විතර වෙලා තියෙන නිසා. අද කී දිනෙකට ඔබට මට මේ මහිමය විතර වෙලා තියෙනවද? නේද? ඒ මහිමය අපිට විතර වෙනවා. හරි. ඒ මහිමය අපි කොච්චර කිව්වත් ඒ දෙවියන් වහන්සේ මහිමය කතා කරනවා. අපි කතා කරන මහිමය ගැන ඒ මහිමය කොච්චර දුරට මට විතර වෙලා තියෙනවද? ඒ මහිමය විතර වෙච්ච මිනිසයා මොකද කරන්නේ? එයාගේ ජීවිතේ තමකම අතහැරලා තියෙනවා. එයාට ඕන දෙයක් අතාරින්න පුළුවන්. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. හේතුව එයා දන්නවා
මම මේ අකාරණ දෙයට වැඩිය මම මේ බින්දින දෙයට වැඩිය දෙවියන් වහන්සේගේ මහිමේ ඊට වැඩිය ගොඩාක් ලොකු කියලා. අපිට තාමත් ඒ ඉල්දරව ලැබිලා නැහැ. ඒ මහිමේ ඉල්දරව අපිට තාම ලැබිලා නැහැ. ඒ නිසා අපි තාමත් මේ පොළවේ දේවල් අල්ලගෙන දඟනවා. ඒ කියන්නේ මේ පොළවේ මිනිස්සෙක් තමාගේ ජීවිතේට වෛර කරන්නේ නැත්නම් තමාගේ ජීවිතයට ආදරය කරලා තමාගේ ජීවිතේ කරගන්න ඕන මේ පොළවේ දේවල් එයා කවදාකවත් මහිමේ ලබන්න යන්නේ නැහැ. එහෙනම් මහිමේ ලබන්න නම් ඒකේ මහිමේ බොහෝ පළ කරන්න නම් මොනවද වෙන්න ඕනේ? එයා නැරෙන්න ඕනේ. මම තමා කියන කෙනා මම කියන පුද්ගලයා නැති වෙන්න ඕනේ. ඔයා මොන දේ කරුවත් වැඩක් නැහැ මම කියන මිනිස්සයා නැතිලා නැත්තම්. පැහැදිලි කියන්නේ. එහෙනම් අපි යොහන් 14:5 වලට බලමු. යොහන් 14:5 බොහෝ දෙනෙක් දන්නා කොටස. දැන් මේක තමයි අපිට උරුම වෙලා තියෙන දේ. දැන් අපිට උරුම මහිමේ කියන්නේ මොකද්ද? අපිට උරුම මහිමේ මෙන්න මේක තමයි මොනවාද? දැන් පියාණනි ලෝකේ තිබෙන්න පළමෙන් ඔබ වෙත මට තිබුණු මහිමය ඔබ වෙත මා ගෞරවයට ඔබ වෙත මා ගෞරවයට පැමිණෙනවා. ආමෙන්. දැන් ලෝකේ මවන්ට ඉස්සෙන් දෙවියන් වහන්සේ ඒ යේසුස් වහන්සේ කියනවා ලෝකේ මවන්න ඉස්සෙන් තිබුණු මහිමය ලෝකේ මවන්න ඉස්සෙන් තිබුණු ඒ දේව මහිමය දැන් මාව දැන් පමුණවන්න. හාලෙලූයා. දැන් උන්වහන්සේ මුළු දේවත්වයට පත් වෙන්න යන මොහොත ඉස්සෙන් දවසේ නෑ උන්වහන්සේ ආඥා කරනවා. ස්වාමීන් දැන් මම මොකද මිෂන් එක සම්පූර්ණ කරන්න යන්නේ. ස්වාමීන් මගේ වැඩේ සම්පූර්ණ කරන්න යන්නේ. ඒ වැඩේ සම්පූර්ණ කරන පස්සේ මාව නැවත අර පත් කරන්න කියලා කියනවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබ කියන විශ්වාස මම කියන එක. ආමේන්. හාලෙලූයා. එහෙනම් දැන් ඊළඟට බලන්න. right 17:22 පොඩ්ඩක් බලන්න. 17:22 අප ඒකත්වයේ සිටිනාසේම ඕනොත් ඒකත්ව වෙන පිස ඔබ මට දුන් මහිමේ ඕන්ට දුන්නේ මේ හාලෙලූයා. හාලෙලූයා. දැන් යේසුස් වහන්සේ යාඥා කරන ස්වාමීනි ඔබ මාව මේ ලෝකේ මවන්ට ප්‍රථමයෙන් තිබුණේ මේ මහිමෙට ගේනවා මම දන්නවා. ඒ ගේන කියලා. හැබැයි වගේම කියනවා යාඥා කරනවා මොනවාද? ඔබයි අපයි ඒකත්වයට පැමිණෙන මහිමෙන් ඒකත්වයට පැමිණෙන කියන්නේ උන්වහන්සේ සිටින තැනටම උන්වහන්සේගේ ස්වභාවයටම ඔබ මාපත් කරන්න උන්වහන්සේ අප වෙනුවෙන් යාඥා කරලා සියලු ආශිර්වාද දීලා ඉවරයි. හලෙලූයා. හලෙලූයා. දැන් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක දුන්නට ඒක එදතරව වෙච්ච කෙනෙක්ට විතරයි ඒක ලබන්න පුළුවන් වෙන්නේ. හලෙලූයා. ඒක කියලා ඉවරයි. පැහැදිලිව කියනක ඒක සොයාගත්ත ඒක එදතරව වෙච්ච කෙනෙක්ට විතරයි ඒක ලබන්න පුළුවන් වෙන්නේ. අප ඉස්සර පුංචි කාලේ පුංචි සෙල්ලමක් කරනවා. මට මතකයි. ඩොලර් 50 100 100 200 500 ඔහොම තැන් ලියලා ඉවිල්ලා තැන් වල හංගනවා. ඔබ කරලා නැතුව ඇති. අපි පුංචි කාලේ කරලා දුන්නා. අකුරෙන් මේ පොළ කෑලි වල ලියනවා. හරි ඩොලර් 50 ඩොලර් 100 ඩොලර් 150 ඩොලර් 10 ඩොලර් 5 ඔහොම තැන් වල වත්තේ හැමතැනම වතු වල හැමතැනම ගහලා තියෙනවා. අස්ති තැන් හංගලා. ඊට පස්සේ කියනවා දැන් හොයන්න කියලා. මොනවද කියන්නේ? ඉතින් කට්ටිය හැමතැනම දූ අර පොළ තියෙන තැන් වලින් අහුල පොරක කකා අහුල ගන්නවා. ඊට පස්සේ අන්තිමටම ගයිනවා. කවුද වැඩිපුරම ඩොලර් එකතු කරලා තියෙන්නේ? මම නම් කය පුඩා කරන්න ඇවිදිනවා. හැබැයි මම ඩොලර් 100 ඉන්නේ. අය ඩොලර් 5 ඩොලර් 2 ඩොලර් 1 ඕවා තමයි අරගෙන තියෙන්නේ. තාම නම් කය 2 3 අරගෙන ඉන්නේ. නවුල 4 කරගෙන මේ ටයිම් ගන්නවා. වෙලාවක් නැහැ ටයිම් එකට එකතු කරන්න ඕනේ. මම නම් කය 2 3 එකතු කරලා තියෙන්නේ. හැබැයි අර මුලින්ම එකතු කරලා කට්ටිය ගොඩාක් වටිනාකම් යුක්ත දේවල් එකතු කරගෙන ඉන්නවා. ඒක හරි හොඳ වැඩසටහන. හොඳ සෙල්ලම. අපේ ජීවිතේ අපි මොකද්ද අපි හොඳට විස්තර කරගන්නේ? මහිමේ කොච්චර දුරට විස්තර කරනවද? ඒ තරමටම අපගේ ජීවිතේ ජය ගන්න ළඟ වෙනවා. හලෙලූයා. හලෙලූයා. වැඩිපුර අපි කොච්චර භාගත කරන්නේ ඒවේ වටිනාකම නැත්නම් අද අපි ගොඩාක් දේවල් හොයාගන්නවා. හැබැයි ඒවේ වටිනාකම නැහැ. හැබැයි එකයි ඉස්සලා ගන්න. පමණක් තමයි එකක් අරන් යනවා. අරන් යන්නේ කියද? ඩොලර් 10ක් නම අරන් යනවා. හලෙලූයා. හරි. ඩොලර් 10. එක පොලේ පමණක් කට්ටිය අන්ද හිනාන අයියෝ එකද හම්බුනේ. එකයිද ගාවේ.
ඔව් එකයි ගෙනාවේ. හැබැයි බලනකොට මේ අල්ලගත්ත එක මුළු ඔක්කොටම වැඩි ලොකුයි. හලෙලූයා. ඔහු ජය අරගෙන. හලෙලූයා. හලෙලූයා. ඔබ අල්ලගන්න එකයි දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ ඉල්ලන්නේ එක මහිමයයි. ඒ දෙවියන් වහන්සේගේ මහිමය. හැබැයි ඒක අල්ලගත්ත කෙනා ඔබ ලෝකෙම ජයගත්තා කියන එක. හලෙලූයා. හලෙලූයා. අද මේක මිනිසුන්ට වටහා ගන්න බෑ. මේක වටහා ගන්න බෑ. ඒකෙන් තමකම නැති කරගන්න බැරි නිසා, මමත්වේ නැති කරගන්න බැරි නිසා, තමාගේ තියෙන ජීවිතයේ තියෙන ආශාව නැති කරගන්න බැරි නිසා ඒගොල්ලෝ ගොඩක් දේවල් විශ්වාස කරනවා. ගොඩක් දේවල් විශ්වාස කරනවා. දෙක කියන්නේ රයිට් 24 පියාණනි ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නා වූ විසින් දක්නා පිණිස මා සිටින තැනට ඔවුන් මා සමග සිටිනවට කැමැති නෙමෙයි. මක්සත් ලෝකේ මෑණියන්ට පළවෙන් ඔබ මට ප්‍රේම කළසේක. ආමනා කියන්නේ ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නා වූ විසින් දක්නා පිණිස. දැන් යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ දුන්න මහිමය අනිත් මිනිස්සු දකින්න සැලසුවා. ඔබ මට දුන්න මිනිස්සු දකින්න සැලසුවා. අද ඔබ ගාවට කී දෙනෙක් මිනිස්සුන් උන්වහන්සේ වුණාද? ඔබ තුලින් මේ මහිමය කී දෙනෙක් දකින්නවද? පැහැදිලිද කියන එක? දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දුන්න මහිමය උන්වහන්සේ ළඟට ගුවනේ ආපු හැමෝටම උන්වහන්සේ දකින්න සැලසුවේ මේ මහිමය. ඔබ ළඟට එන දැන් අද ඔබ ළඟට එන මිනිස්සුන්ට ඔබ තුලින් මේ මහිමය දකින්න සැලසනවද? දැන් පැහැදිලිද මම කියන එක ඔබට? මම හිතනවා ඔබට පැහැදිලිද කියලා. දැන් යේසුස් වහන්සේ ළඟට ආපු හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ ගෙනාපු හැම කෙනෙක්ටම ඒ දෙවියන් වහන්සේ දුන්න මහිමය යේසුස් වහන්සේ තුලින් අනිත් මිනිස්සු දැක්කා. අද ඔබ ගාවට එන මිනිස්සු, ඔබ ආවට ඉන්න මිනිස්සු, ඔබගේ ඥාතීන්, ඔබගේ සහෝදරයන් ඒ මහිමය ඔබ තුලින් දකින්නවද? ඔබ ප්‍රකාශ වෙන්න සලසනවද? නැත්නම් ඔබ මොකක්ද ප්‍රකාශ වෙන්න සලසන ඔබ තුල? ඔබ විමසලා බලන්න ඔබ තුලින් මොනවද ප්‍රකාශ වෙන්නේ? ඔබ තුලින් ප්‍රකාශ වෙන්නේ මොනවද? තරහ, වෛරය, ක්‍රෝධය, සමාව නොදීම, යක්ෂයක දේවල් ඔබ තුලින් ප්‍රකාශ වෙන්නේ. දෙවියන් වහන්සේගේ මහිමයේ දේවල් ඔබ තුලින් ප්‍රකාශ වෙන්නේ. එනිසා මේ දේව මහිමය කියන එක හරියට වැදගත් දෙයක්. දැන් ඔබට තේරෙනවද මහිමයේ වැදගත්කම? දැන් ඔබට තේරෙනවද මහිමයේ කොහම මේ අද ගොඩක් දෙනෙක් දෙවියන් වහන්සේ ඉස්තෝන්නස් මහිමය මාපක මහිමය මේ වචන වලින් කියන්න පුළුවන් මහිමය කියලා. හැබැයි මේ මහිමය ප්‍රකාශ වෙන්න ඕනේ. ඔබගේ ක්‍රියා තුළින්, ඔබගේ වචන තුළින්, ඔබගේ හැසිරීම තුළින් මහිමය ප්‍රකාශ වෙන්න ඕනේ. යේසුස් වහන්සේ තුළින් මේ මහිමය ප්‍රකාශ වුණා. හරි. ඒ මහිමය ප්‍රකාශ වෙන්නේ නැත්නම් ඔබගේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ලොකු රැවටිල්ලකට හසු වෙලා තිබෙනවා. ඔබ එකයි උන්වහන්සේ කියන්නේ මා කියන දේ මම අයමත් කියනවා. මා කියන දේ නොකර මට ස්වාමීනි කියන විශ්වාසයක් ගන්න නැහැ. ඒ මහිමය ඇති වෙන උන්වහන්සේ කියන දේ කිව්වොත් විතරයි උන්වහන්සේට කී කරනොත් විතරයි ඒ මහිමය ප්‍රකාශ වෙන්නේ. එහෙනම් අද අපිට යටත් වෙන්න බැරි නම් අපිට අපිව යටත් කරගන්න බැරි නම් ඔබ කියන පුද්ගලයාව යටත් කරන්න බැරි නම් ඔබට ආත්මයෙන් ඔබගේ ශරීරය ඔබ කියන පුද්ගලයා ඔබගේ ලෞකිකත්වය ඔබගේ මමත්වය යටත් කරන්න බැරි නම් කොහොමද ඔබ මහිමේ ජීවිතයකට යන්නේ? කොහොමද මහිමේ ජීවිතේ යන්නේ? රෝම 2:7 පොඩ්ඩක් පෙරලන්න. රෝම 2:7. රෝම 2:7. මෙන්න මේක තමයි මහිමේ ලබන්න කියන්නේ. ඉවසීම ඇතුව යහපත්කම් කිරීමේ මහිමේද ගෞරවයද අමරණීය භාවද සොයන්නන්ට සදාකාල ජීවන දෙනසේක. හලෙලූයා හලෙලූයා. මම කියන්නේ ඉවසීම ඇතුව හැම දෙයක්ම ඉවසීමෙන් යහපත්කම් කරනවා. මොන පීඩාවක් අපිට අසාධාරණ නම් පිට අසාධාරණවක් මොන දේ කරුවත් මොනද හේතුව? යේසුස් වහන්සේව නිර්වස්ත කරුවා. යේසුස් වහන්සේට කස්සෙන් ගැහුවා. යේසුස් වහන්සේට කටුවටුන දැම්මා. උන්වහන්සේට කෙල ගැහුවා. කාවුද මේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෝටු පහර ගැහුවා. රයිට් අපහාස කෙරුවා. ආයි කරන්න තියෙන ඔක්කොම දේවල් කෙරුවා. හැබැයි උන්වහන්සේ මොනවද කරුවේ? ඉවසීමෙන් ඒ සියල්ල දරාගත්තා. යහපත්කම් කෙරුවා. ඒ යහපත්කම් කරනවා දෙන්නේ කිරීමෙන් මහිමේද ගෞරවයද අමරණ භාවයද. හලෙලූයා. හලෙලූයා. දැන් පේනවද අපිට කියන එක මේ ස්වර්ගික තේජසේ
හරි ස්වර්ගික මහිමේ තිබෙන ගුණාංග ටික මනට ලැබෙන්නේ. හරි මහිමේ ආපුවම පස්සේ ගෞරවය ලැබෙනවා. ගෞරවය ලැබුණාම අමරණ භාවය සදාකාල ජීවනය ලැබෙන්න යනවා. හැබැයි ඔක්කොම ලැබෙන්නේ ඔබ ඉවසීමෙන් මේ ගමන ගිය යුතු විතරයි. ඉවසීමෙන් ගිය යුතු විතරයි. අද ඔබට තේරුණාද? ඔබ මහිමේ කිව්වට ඒ ඔබ කියන මහිමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔබ කියන මහිමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි මම හිතන ඔබ මම හිතන මහිමේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ කියන මහිමේ, යේසුස් වහන්සේ කියන මහිමේ, දේව වචනය කියන මහිමේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. අපි 10 කොට කරුණේ එකම. නමුත් යහපත්කම් කරන සිළු මනුස්සයන් එනම් පළමු කොට යුදෙව්වට එසේම ග්‍රීකයද මහිමයක් ගෞරවය සමාදානයක් ලැබෙන්නේ. හාලෙලූයා. නමුත් යහපත්කම් කරන්නා වූ සියලු මනුස්සයන්ට හරි හැම මනුස්සයෙක්ම එනම් පළමු කොට යුදෙව්වට එසේම ග්‍රීකයද කියන්නේ අන්‍ය භක්තිය ග්‍රීකයද මහිමයක් ගෞරවය සමාදානයක් ලැබෙන්නේ. හාලෙලූයා. යුදෙව්වන්ට වේවා අන්‍ය ජාතිකයන්ට වේවා ඕනම කෙනෙක්ට යහපත්කම් කරනවා නම් උන්වහන්සේගේ වචනය අනුව යහපත්කම් කරනවා නම් මොනවද වෙන්නේ? මහිමය ලැබෙනවා. හාලෙලූයා. හාලෙලූයා. එහෙනම් දැන් අපිට තේරෙනවා අපේ මහිමය නැතිලා තියෙන දැනගත්තොත් නේද? අපේ මහිමය නැතිලා තියෙන දැන කොතනද? අපේ මහිමය කොතනද නැතිලා තියෙන්නේ? අපේ මහිමයට මොකද වෙලා තියෙන්නේ? මොකද අපි මහිමයට වෙලා තියෙන්නේ? අපි බොහෝ දෙනෙක් දන්නවා කොටස. රෝම 3:23. අපි බොහෝ දෙනෙක් දන්නවා කොටස. රෝම 3:23. අපි හැමෝම දන්නවා ඒක. නේද? කටපාඩමින් දන්නවා. නේද? මක්සල් සියල්ලෝම පවකොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වී පාපය නිසා අධර්මනිෂ්ඨකම නිසා. දැන් අධර්මනිෂ්ඨකම මොකද? අයහපත්කම. යහපත සහ අයහපත නපුරු දැනගැනීම දහ. එතකොට යහපත මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට කිරීම. අයහපත කියන්නේ මොකද්ද? යක්ෂයාගේ වචන ඉෂ්ට කිරීම. එතකොට මොනවද කියන්නේ? මක්සල් සියල්ලෝම පවකොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හැම කෙනෙක්ම මොනවද වෙන්නේ? දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනලස මත අයහපත කරන නිසා. අයහපත කරන නිසා. right? රෝම 5:2 පොඩ්ඩක් බලමු. රෝම 5:2. අපි හිතන්නේ අනුග්‍රහයට උන්වහන්සේ කර්ම කොටගෙන ඇදිල්ලේ ළඟාවේ සිටමුව. තවද දෙවියන් වහන්සේගේ මහිමය බලාපොරොත්තු වේ අපි ප්‍රීතිවමු. හාලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසාව අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කර්ම කොටගෙනම දෙවියන් වහන්සේගේ මහිමේ බලාපොරොත්තු වේ ප්‍රීතිවමු. අපි පිහිටා සිටින මේ අනුග්‍රහය අපිට ලැබෙන මේ අනුග්‍රහය කරනවාද දීමනාවක් නේද? ඒ දීමනාවක් අපිට මේ ලැබෙන මේ ගැලවීමේ දීමනාව අපි සියල්ල තුල යන්නේ මොනද? අපිට දෙවියන් වහන්සේගේ ලැබෙන මහිමය අපි අත්දකින නිසා, අපිට ඒක එල්ද්‍රව වෙලා තිබෙන නිසා, ඒ මහිමය අපිට එල්ද්‍රව වෙලා තිබෙන නිසා නේද? අර ඒ මහිමය අපි බලාපොරොත්තු වෙන නිසා, ඒ මහිමාන්ත ජීවිතේ, ඒ බැබලෙනා වූ ජීවිතේ, ඒ ආලෝකමත් ජීවිතේ තවත් කෙනෙකුගේ ජීවිතේ බබලවන්න පුළුවන්, තවත් කෙනෙකුගේ ජීවිතේ බලපෑමක් ඇති කරන්න පුළුවන් ජීවිතයක්. ඉතින් වටිනාකම අපි අත්දකින නිසා අපි අනිත්‍යව සියලුම දානවා. බැලුවා කියන්නේ. ඒ නිසා මිනිස්සු වෙනවාද ඔබ සල්ලිකාරයෙක් වුණාම සල්ලි දෙන්නේ ඔබට මහිම ලබන්න පුළුවන් කියලා. සල්ලි දෙන්නාම ඔබ සල්ලිකාරයෙක් වෙලා ඔබ යහපත් වැඩ කරුවාම ඔබ දෙවියන් වහන්සේ වැඩ කරන්න කිව්වම ඔබ දානපතියෙක් කියලා හරි මිනිස්සු හංගවයි. හැබැයි ඔබට කවදාවත් ස්වර්ගයට යන්න බැහැ. ඔබ ධනවතෙක් වෙයි. ඔබ සල්ලි ලැබුණා ධනවතෙක් වෙයි. හැබැයි ඔබ දානපතියෙක් වෙන නිසා ඔබට කවදාවත් ස්වර්ගයට යන්න බැහැ. දෙන්නකින් ධනවතෙක් වෙන්න පුළුවන් අපිට. මුදල් හම්බ කරලා ඔක්කොම කරලා අපිට දේවල් රැස් කරලා ඔක්කොම කරලා අපිට වෙන්නත් පුළුවන් මිනිසුන්ට. හැබැයි ඒකක්වත් වැඩක් නෑ. ඒකක්වත් ඒ මහිමෙන් සමාන කරන්න බෑ.
සියල්ල බදා යන අපි අවසාන වශයෙන් පද කීපයක් තියෙනවා රෝම 6:4 රෝම 6:4 ඒක නේද එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමේ කර්ම කොටගෙන මළුන්ගේ නැගුණු ලැබුවාseම අපි ජීවනයේ අනුත්කම හැසිරෙන මිනිස මරණය තුළට බෞද්ධ කරන රමණන උන්වහන්සේ සමග සම්පත් කරනු ලැබුණු හාලෙලූයා හාලෙලූයා මොනද එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමේ කර්ම කොටගෙන මළුන්ගේ නැගුණු ලැබුවාseම යේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමේ කර්ම කොටගෙන මළුන්ගේ නැගුණා වගේම අපි අන්න ඒ ජීවිතයට බෞද්ධ කරලා තිබුණා. හalleluya. හalleluya. අපි මේ ජීවිතයට බෞද්ධ කරලා තිබුණා. ඒකට අපි ගිහිල්ලා තියෙනවා. බෞද්ධ කියනකොට සම්පූර්ණයෙන්ම ඒකට අපි යටහත් වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ඒක තුල අපි නැවිලා තියෙනවා නේද? ක්‍රිස්තුස් වහන්සේ මළුන්ගේ දෙවන්වහන්සේ මහිමේ කරන මළුන්ගෙන් උත්තානවා වගේ. මළු මරණය පරාජය කරනවා වගේ අපි මේ පොළවේ මරණය පරාජය කරන්න බෞද්ධ වෙලා. හalleluya. රෝම 8:17 රෝම 8:17 මේ බයිබල් පද වල ලියා ගන්න. රෝම 8:17 මොනවද කියන්නේ? තවද දරුවෝ නම් උරුමකාරය, දෙවියන් වහන්සේ උරුමකාරය, ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් උරුමකාරය, උන්වහන්සේ හා සමග මහිමේ ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිනම් මෙසේ වන්නේමු. හalleluya. ඔබ දුක් විඳොත් තමයි දෙවියන් වහන්සේ සමග හවුල් උරුමකාරයෙක් වෙන්නේ. ඔබට යම් දුකක් තියෙනවා, යම් නිලයක් ගෙවන්න තිබෙනවා. ඒකයි රෝමා 3:18 කිව්වේ නේද? මක්සද මේ දැන් විඳින දුක්, මේ අපි දැන් විඳින දුක්, මේ අපි විඳින ජීවිතේ, මේ අපි විඳවන ජීවිතය හැබැයි අපි විඳින්න යන ජීවිතයට සමාන කරන්න බෑ. ඔබ හිතනවා නම් අයියෝ මේ මොන කාලකන්ණි ජීවිතද ගත වඩා මිනිස්සු කියනවා නේද? මේක මහා අපාගත ජීවිතයක්, මේක මහා කාලකන්ණි ජීවිතයක්. අපි හැමදාම පරාජය වචන කියනනේ. එපා වෙලා තින්න දැන් ජීවිතේ මැරුණා නම් ඊට වැඩිය හොඳයි නේද? හරි? ජීවත් වෙනක පණ යන වැඩක් නේද? එහෙම හිතනවා නේද? හරි කොච්චර දේවල් අපි කියනවද? මේ දෙවන්නස් දුන්න සුන්දර ජීවිතේට. හැබැයි කියනවා උන්වහන්සේ මේ කාලේ අපිට දුක් විඳීමක් තියෙනවා. හැබැයි දුක් විඳින්න නැතුව අපිට සදාකාල ජීවිතයට යන්න බෑ. පේතුතුමාගේ ජීවිතේ පෞල්තුමා හොඳ ජීවිත ගත කරුවා. ලෞකික ආකාරන මම ගියසර දේශනාවල කිව්වා. පෞල්තුමාගේ ජීවිතේ ලෞකික ආකාරන හොඳ සාර්ථක ජීවිතයක්. ඔහුට රෝම අධිරාජ්‍ය කතා කරන්න පුළුවන් බලයක් තිබ්බා. ඔහු උත්තම පූජකයාට කතා කරන්න පුළුවන් බලයක් උත්තම පූජකයා නිකන් නෙමෙයි. ලියුත් ඔක්කොම දුන්නා. යාට සම්පූර්ණ වරප්‍රසාද දුන්නා. ඉරකා මේ ක්‍රිස්තියානිකාරෝ අල්ලලා මරලා ඉරකවලට දාලා ඇදගෙන ඉන්න කණෙන් නැදගෙන ඉන්න බලය දුන්නා. ඒ තරම් පවර්ෆුල් මිනිස්සෙක්. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තාම ඒ ඔක්කොම යාට නැති වුණා. රෝමපදේ කියනවා පළවෙනි උත්තර දීමේදී ඒ කියන්නේ පළවෙනි උත්තර රෝමපදේ කියනවා ක්‍රියාපදේ කියනවා පළවෙනි උත්තර දීමේදී රයිට් පළවෙනි උත්තර දීමේදී හරි මගේ ළඟ හිටිය මිනිස්සු මාව ඔක්කොම දාලා ගියා කියලා. ඒ කියන්නේ පළවෙනි පාර යා උසාවින අගනකොට හරි පාවුල් තුමා පළවෙනි පාර උසාවින අගනකොට අර එයත් එක දමස්කේට ගිය සෙට් එක හිටියානේ. හරි ඒ කාලේ යා ලොකු පොරක් වගේ ඉන්නකොට එයා හිටියන්නේ ඔක්කොම බොඩිගාඩ්ලා ඔක්කොම දාගෙන හිටියානේ. අන්තිම හරි පළවෙනි උසාවි නගිනකොටම ළඟ හිටියම ඔක්කොම දාලා ගියා කියලා කිව්වේ. එකෙක්වත් නෑ. පාවුල් තුමා තනි වුණා. සෙනග පිළිවරාගෙන හිටියා ක්‍රිස්තුස් වහන්සේ ලැබුණාන් පස්සේ ඔහුට තනි වෙන්න සිද්ධ වුණා. අන්තිමට මැරුණේ හිරකාරයෙක් වගේ බෙල්ල කපලා හිරකාරයෙක් වගේ මැරුණේ. හැබැයි ඔහු කියනවා මම මගේ ජීවිතය ගැන හරි සතුටු වෙනවා. හalleluya. දැන් මට තියෙන්නේ ජයග්‍රහණ ලබන්න විතර උතුම් ලබන්න විතරයි. කොහමද? ඒ කියන්නේ මේ පොළවේ දේවල් ඔක්කොම වයින් කරුවා. මේ පොළවේ දේවල් සියල්ල උන්න කිතල දැම්මා. මේ පොළවේ දේවල් ඔක්කොම වයින් කරලා ඕ සදාකාල ජීවනය උරුමක් කරන් ගන්න උන්වහන්සේගේ ඉදිරියේ ඕ මහිමේ ලැබුවා. එහෙනම් මේ මහිමේ කියන්නේ ලබන්න නම් අපි දුක් විඳීමක් විඳින්න තිබුණා. අපිට දුකක් විඳින්න තිබුණා. පැහැදිලිද කියන එක? හරි. මේ හවුල් උන්වහන්සේ හවුල් උරුමක් කාර්යයක් වෙන්න නම් උන්වහන්සේ තමයි හවුලේ දුක් විඳින්න තියෙනවා. උන්වහන්සේ කුරුසිය දක්වා යන
හරි කුරුසේ මහිමේ කුරුසෙන් පස්සේ ලබන්න මහිමේ ගන්න උන්වහන්සේ සැපවිඳලා ගියේ දෝලාව පුරුදු ගියේ නේද මිනිස්සුන් කරපිටින් ගියා නෑ කුරුසියත් වැටි උන්වහන්සේ කරේ යනවා කුරුසිය පවා වැටි අමාරුවෙන් කරේ තියාගෙන යනවා මරණය දක්වා උන්වහන්සේ දුක් විඳින්න ගියා එහෙනම් ඔබ මම ඒකට අවුරුද්දක් කාලයක් වෙනදනම් හරි තේරෙද අපිට දුක් විඳීමක් තිබෙනවා දැන් මමනක් ඇයගෙන ක්‍රිස්තුස් වහන්සේ සිටින දුක් විඳීමක් නෑ කියලා කියනවා මොන බයිලද ඕවා හරි එහෙනම් දේව වචනේ බොරු වෙන්න ඕනේ එහෙනම් දේව වචනේ බොරු වෙන්න ඕනේ හරි මෙතන මොනවද කියන්නේ හරි අපිට තියෙනවා මේ පොළවේ මාංශාකාරයෙන් අපිට දුක් විඳින්න තිබෙනවා හැබැයි ආත්මව අපිට දුක් විඳීමක් නෑ ආත්මව දුක් විඳින්න අපිට පීඩාවල් කියනවා අපිට වේදනාවල් එනවා අපිට ප්‍රශ්න එනවා හැබැයි මේ සියලු දේ මැද්දේ උන්වහන්සේගේ මහිමය ලබන්නේ මහිමය ජීවිතය අපි මිස් කරගන්න නැතුව අපි ඒ තුල ඉවසීමේ යන්න තියෙනවා දරාගෙන යන්න තියෙනවා විඳින්න යන දේ දන්න නිසා මේ විඳින දේවල් වල විඳින්න යන්න තියෙනවා හalleluya විඳින්න යන දේ ගැන අපිට එදිරවවත් තිබෙන නිසා මේ විඳවන දේවල් තුල විඳින්න අපි යනවා හalleluya යේසුස් වහන්සේ වගේ උන්වහන්සේ කුරුසේ පූජාවේදී ගොඩක් සාර්ථක දුක් වෙන්දා හැබැයි උන්වහන්සේ ආත්ම තෘප්තියෙන් හිටියේ ඇහිදුව ආත්ම තෘප්තියෙන් ශරීරය අපිට දුක් විඳින පමණක් කරලා ශරීරය රෙඩ වෙයි පමණක් කරලා පමණක් දේවල් සිද්ධ වෙයි හැබැයි මේ හැම දෙයක් තුලදීම අතුලාන්තේ ශක්තිමත් පරණ කිව්සෙන්නේ අපි දකිනවා එලිසා කියන්නේ බලවත් මිනිස්සෙක් රජවරු එලිසා ගාවට එනකොට රජවරුන්ට හරි පණ යන්න බයයි ඒ හේතුව මේ මිනිහා කඩයල්ලා මොනවාරි කිව්වොත් ඒක ඒකාකම් සිද්ධ වෙනවා හැබැයි මරණ මොහොතේ ඇඳේ හිටියේ ඔය ඔත්පලලා හිටියේ ඔකට කිසි දෙයක් කරගන්න කරුණ ඇඳේ රෝගාතුරේ ඇඳේ හිටිය කියලා කියනවා හැබැයි රජුරොන් දෙන්න කියනවා රජු වෙනවා ඉතාමත් ගෞරවයෙන් බලන්න ඇවිල්ලා රජුර ඈතින් ඉඳලා වඳින්නේ මගේ ස්වාමීනි මගේ හරි අනාගතවත් ඔබ යහපතින්ද හරි අර තේජාන් දෙනවා ඔය කවුරු ඇරලා රටේ තියෙන දුන්නේ හරි වෙනකින් විතර විදපන් කියලා කියනවා විදිනවා මේ තරමට ඔබගේ රාජ්‍ය විදිනවා ඉදුන්න ගියේ වගේම ඊට පස්සේ අතේ තියෙන දුන්නු ටික පොලේ ගහපන් කියලා මේ ආය තුන් පාරක් පොලේ ගහන්න ගන්නේ හරි පොලේ ගහන්න කිව්වේ මූණ දෙපේ නවත්තන්න ගම්ම පොලේ ගහන්න අර මෙයා එපයි කියනවා පොලේ ගහන්න මේක තුන් පාරක් පණ්ඩවන තුන් පාරක් ගන්න නවත්තුවා තාද්දක තමනාද කියන්නේ නේද බට මං කිව්ව පොලේ ගහන්න ටිකක්ම කියලා අපිට තුන් පාරක් ගහන්න කිව්වේ මං තුන් පාරක් ගහන්න උනනම් තුන් පාරක් ගහන්න කියලා කියනවා බට මං කිව්ව පොලේ ගහන්න කියලා ඔක දිගටම තුන් පාරක් ගහපෙන් නම් ඔබේ සතරම ඔබ තුන් පාරක් පරාජය කරන්න ඉතින් හන ඔබ නරුම් කරනවා කියලා ඇත්තටම තුන් පාරක් ඔව් ඔබගේ සතරම පරාජය කරන තුන් හතරවෙනි පාර ඔබ නරුම් කරනවා නරුණා ස්වාමීන් වහන්සේ අබලන්නා ශරීරයේ ස්වාමීන් වහන්සේගේ ආත්මය තුල බලවත් හalleluya හalleluya ශරීරයෙන් ඔබ දුබල වේ ශාරීරික ඔබට පීඩා වේ ශාරීරික ඔබට යම් දේවල් ලෙයි සාත්‍වික ඔබට අභියෝග වෙයි හැබැයි අතුලාන්ත ඔබ ශක්තිමත් නැහැතුව ඔබ ලබන්න යන්නේ මහේ ආත්මය මහිමයට පැමිණීම ඔබ බලාපොරොත්තු සිටින නිසා හalleluya ඔබ මහිමයටපත් වෙන්න ඔබගේ ශරීරය විතරක් නෙමෙයි ආත්මයක් මහිමයටපත් වෙන්න ඕනේ හalleluya එහෙනම් ප්‍රධානම දේ මහිමයටපත් වෙන්න ඔබගේ ශරීරය නෙමෙයි ආත්මය හalleluya තේරෙන අද ගොඩාක් කට්ටිය ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ශරීරය මහිමයටපත් වෙන්න තේරෙනවද මූණ ලක්ෂණ කරගන්න නේද හරි බෙල්ල රැලි වට ගන්න නේද එහෙනම් ලොකු යාන වාහනයක යන්න එහෙම නැත්නම් මොන්ඩරේ යන්න එහෙනම් දේපලෙට ගාන රැස් කරන්න තමාගේ බත්පෝසක්කම් පෙන්වන්න ඒවෙන් තමයි යේසුස් වහන්සේව පෙන්වන්න ගන්නේ ඒවෙන් උන්වහන්සේ පෙන්වන්න බෑ එහෙනම් මේ පාර්ලිමේන්තුවේ නා හොරු 225ට පෙන්වන්න පුළුවන් වෙනවා එහෙම මහිම පෙන්වන්න පුළුවන් නේද මේ ලෝකේ ඔය අයිතිකම් හම්බ කරලා මේව කරන මිනිස්සුන්ට එහෙම පෙන්වන්න පුළුවන්කම දෙනවා උන්වහන්සේව එහෙම පෙන්වන්න බෑ මුදල් වලින් උන්වහන්සේව බාහිර දේවල් වලින් පෙන්වන්න බෑ උන්වහන්සේව අතුලාන්තයේ ආත්මික ශක්තියෙන් විතරයි උන්වහන්සේ පෙන්වන්න පුළුවන් වෙන්නේ ඒ නිසා අපි අපේ ජීවිතේ අපි අවසාන රෝම 8:30 පොඩ්ඩක් කරලමු රෝම 8:30 අන්තිම පදේ पूर्व नियम करन उन्नासे कැඳවාගත්සේ කැඳවුන් ලැබුවන් උන්වහන්සේ ධර්මිෂ්ඨය උන්වහන්සේ මහිමයට පැමිණුසේක හalleluya
हालेलुया ඔබව මාව උන්වහන්සේ පූර්ණයෙන්ම නියම කර තිබෙනවා हालेलुया පූර්ණයෙන්ම උන්වහන්සේ පූර්ණ නියම වූවන් උන්වහන්සේ කැඳවා සිටිනවා हालेलुया ඔබව මාව පූර්ණ නියම කර තිබෙන නිසා උන්වහන්සේ මේ මහිමේ ජීවිතවල උන්වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා කැඳවා ගත්තේ උන්වහන්සේ ධර්මිෂ්ඨ කළා දැන් අපිට නොමිලේ ධර්මිෂ්ඨ වෙන්න උන්වහන්සේ වත්කම දුන්නා කොහෙන්ද ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ පූජාව කරන ඔයා මුක් කරන්න ඕනේ වාඩි වෙන්න උන්වහන්සේගේ පාද පාමුල පොස්තවිලා උන්වහන්සේට කියන්නේ විතරයි අද ඔබ කියනවා නම් ඔබට ඒ මහිමේ ජීවිතයට යනවා හalleluya ධර්මිෂ්ඨ කළොත් ධර්මිෂ්ඨ කළා උන්වහන්සේ මහිමේට කත් කළසේ හalleluya ධර්මිෂ්ඨ වෙන්න පුළුවන් කොහොමද උන්වහන්සේ කුරුසියේ පූජාව යටහත් වෙලා උන්වහන්සේ කුරුසියේ පූජාව ඉස්සර යටහත් වෙලා තමා කී කරන මිනිස්සේ බවට ධර්මයේ ඉෂ්ට කරන්න පුළුවන් මිනිස්සේ බවට පත් වෙනකොට ඔබ මහිමේට පත් වෙන්න යනවා හalleluya මෙන්න ක්‍රමී එනම් අදනේ උදෑසන අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ මෙන්න මේක. මම ස්වාමීනි ඔබගේ මහිමාන්ත ජීවිතේ. ඒ මහිමාන්ත ජීවිතය බලපන්න නම් ඔබ එක දෙයක් කරන්න අවශ්‍ය කරන්නේ මොනවාද? ඔබ උන්වහන්සේ කුරුසියේ පූජාව ඉස්සරහා ඔබ කුරුසියේ පූජාව ඉස්සරහා ඔබ යටහත් වෙන්න ඕනේ. ඔබ කියන පුද්ගලයා ඔබ නැති වෙන්න ඕනේ. ඔබ කියන පුද්ගලයා ඔබ නැති කරලා ඔබගේ මමත්වයේ කියන අයින් කරලා ස්වාමීනි මට මොනවා වුණත් මට ප්‍රශ්නයක් නැහැ මට මම කැමති නැහැ ඒ දේවල් නිසා ඔබ වහන්සේ ලබන්න මහිමේ ඔබ වහන්සේ මට දුන්න කුරුසිය ජයග්‍රහණය කුරුසිය පිටුපස්සේ මහිමේ නැති කරලා මම කැමති නැහැ. ඔබ ඒකට ආදරය කරන මිනිස්සෙක්. හalleluya. ඔබ පස්තැවෙනවා කියන්නේ ඔබ මේ පොළවේ දේවල් ඔබ අත්හරින්න සූදානම් වෙනවා කියන එක. හalleluya. ඔබ පස්තැවෙනවා කියන්නේ ඒක නැතුව මේ අනේ ස්වාමීනි දැන් අපි ගොඩාක් කරලා ඉඳන් දැන් තමයි පස්තැවෙනවා කියන්නේ මොනවද? හැමදාම එකම පාපේ කෙරුවා අනේ ස්වාමීනි මම පව් කෙරුවා අනේ මම පව් කෙරුවා අනේ මම පව් කෙරුවා අනේ මම පව් කෙරුවා කිය එකම මගුල කීදී ඉන්නවා අපි හැමදාම. තේරුණාද? එහෙම නෙමෙයි. පස්තැවෙනවා කියන්නේ ඒක නෙමෙයි. පස්තැවෙනවා කියන්නේ ඔබ දැන් මේ පුටුව මේ පඩිය අපිට පේන්නේ මේ පඩිය ඔබ ගෙන ඉන්නේ මම බිම ඉන්නේ මේ පඩියෙන් අපිට මේනවා ඊළඟ පඩිය නගින්න තියෙනවා නේද එහෙම නැත්නම් මේ පුටුව තියෙන මේ පුටුවට අපි පුටුවෙන් බිම ඉන්නේ දැන් අපි ආත්ම ස්වාමීනි මට මේ පුටුවට නගින්න දැන් මම මේ ඉන්න ස්ථානයේ ඊට වැඩිය ආත්මික කැපවීමකට යන්න තියෙනවා ස්වාමීනි ඔබ මොකද කරන්නේ දැන් ඔබ දකින්නේ පුටුව යට එනකොට දකින්න මොනවද බිම තියෙන දූවිලි අර පොත්‍රාගේ අස්තින අනිත් පුටුව අස්තින දූවිලි ඒකට ඒ අස්තින බඩු විතර ඔබ දකින්න යන්නේ හැබැයි ඔබ දැන් ඔබ පස්තරිලා ඔබ පුටුවට නැග්ගට පස්සේ දැන් මොනවද වෙන්නේ ඔබ දකින්න යන්නේ ඔබ අර පොත්‍රාගේ උඩ තියෙන දේවල් දකින්න යනවා ඔබ ඊට වැඩි දැන් අර අතන හිටි වැඩි දෙයක් ඔබ දකින්නවා දැන් ඔබ ඒ කියන්නේ මහිමෙන්පත් වෙනවා කියන්නේ ඒකයි තේරුණාද කියන එක අපි හැමදාම මොකද අර පුටුවේ බිමට බහිනවා බිමට බහින අනේ මාව උඩට ගන්න අනේ මම ස්වාමීනි පව් කරනවා කියලා ආයෙ ඔන්න පුටුට නගිනවා ආයෙ ලබනසදී ආයෙ පුටුවෙන් බිමට බහිනවා නෑ ඒක නෙමෙයි කරන්න ඕනේ දැන් ඔබ පුටුවෙන් නැග්ගා පුටුවේ ඉඳගෙන ඉන්නවා දැන් ඔබ පුටුවේ ඉඳගෙන ඉන්න විදියක් තියෙනවා පොළවේ බිම ඉඳලා යනකොට මොකද වෙන්නේ කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා කකුල් දිගාගෙන යන බිම දිගාවල දූවිලි කාගකම හිටියේ දැන් පුටුවට නැග්ගාන් පස්සේ පුටුව තුල ජීවිතේ වෙනස් ඒක කකුල් දෙක දාලා බිම පිටින් හේතාරි පහසු දැන් ජීවිතයක් තේරුණාද දැන් මොකද කරන්නේ ඔබ දැන් කියනවා දැන් ස්වාමීනි මේක මැදි මට පේනවා මේසුත් නැංගොත් මේසුත් ගොඩක් දේවල් තියෙනවා මට මේසේ උඩ නමක් හිටා දේවල් අල්ලහින්න පුළුවන් වෙනවා ඔබ ඊට පස්සේ මොකද එතනින්ම පොස්ට් වෙනවා ස්වාමීනි මට මේසෙන් නැගින්න ඔබ හංස අවස්ථාව දෙන්න ඔබ මේසෙන් නැග්ගට පස්සේ මේසෙන් දකින්න දේවල් වෙනස් දැන් ඒ උඩ කෑම තියෙනවා නේද කෙසල් ගම් තියෙනවා බිස්කට් තියෙනවා මේස උඩ නේද ඊට ඒක හිටගත්තාම තවත් ලොකු දේවල් තියෙනවා උඩින් දේවල් තියෙනවා අල්ලන්න පුළුවන් දැන් හරි ෂෝක් වලට දැන් ඔබ අර පොළවේ හිටියට වැඩි දේවල් ඔබ දැන් දකින්න යනවා පැහැදිලිද ඔබ දැන් ඔබ ඒක වෙනස් කළා දැන් ඔබ මම දැන් අඩි අල්මාරියට නැගන මීටර පිටි දෙයක් දකින්න පුළුවන් නේ ඔබ කොහොම හරි බඩගාල අනේ මට කොහොම අල්මාරියට නැගින්න පහසු අවස්ථාවක් දෙන්න නැගිනවා අල්මාරියට නැගුමත් අඩි අප්පා දැන් ගොඩක් දේවල් දකින්නවා දැන් අනිමිස් වෙන්නේ බොහෝ පුංචිද වෙන්නේ දැන් අනිමිස් කිසි ප්‍රශ්නයක්වත් නැහැ නේද දැන් තමන්ට දෙනවා මොනවාරි කිරුවොත් දැන් පයින් මුල ඇඟටම ගෙලිමු නේද ඒකින්ද ඕනේ නැහැ ඌණිය මරන මම පැන්නොත් මේකින්ද වැඩක් නැහැ තේරුණාද ඒකින්ද වැඩක් නැහැ ඒක දැන් මම ඉන්නේ ඊට ගොඩක් උඩ ඉන්නේ හalleluya මම දකින්න දේවල් වෙනස් මෙන්න ඔබ පස්තැවෙනවා කියන එක පස්තැවිලා උඩට යනවා කියන්නේ නැතුව මේ මහිමෙන් ලබන යනවා කියන්නේ ඒකයි අපි හැමදාම කරන්නේ එකම අවුරුදු 20ක් 30ක් තිස්සේ හැමදාම එකම බයිලාව ගා දූවිලි කකා පොළව තුල නේද හැමදාම පුටුවට නගිනවා පහිනවා පුටුවට ඊටකසකින් ආයෙ පොළවේ දුලික ආයෙ අඬනවා නේ මට උඩට නගින්න ඕනේ ආයෙ නගිනවා ආයෙ පයින්නවා නෑ ඒක වැරදි එහෙම නෙමෙයි ජීවිතය කියන්නේ පසුතැවෙන්න කියන්නේ ඔබ අද ඉන්න තත්ත්වයෙන් හෙට වෙනස් කරන්න යනවා
හෙට තවත් තැනකට යනවා. ඔබ පසුතැවෙමින් දවසින් දවස ඔබ ඉදිරියට යන ජීවිතයක්. හාලෙලූයා. ඔබ පසුතැවීමෙන් ඉදිරියට යන ජීවිතයක්. ඒ නිසා අද අපි යාඥා කරනවා ස්වාමිනේ මේ මහිමේ ජීවිතේ මට උරුම වෙන්න පිණිස. ස්වාමිනේ අද මම පසුතැවෙනවා. ඔබ සිටින ස්ථානයේදී අන්තර්ජාලයෙන් මේ දේශනාව අහන විදිය ඔබ සියලු දෙනාම ඔබ අද පසුතැවෙන්න ස්වාමිනේ මට පසුතැවෙන්න ඕනේ. මට මහිමේ ජීවිත ලබන්න ඕනේ. ස්වාමිනේ මා තුළ තිබෙන ඒ මමත්වය එදා ඒ කිව්ව උනසේ ගෝධුම බීජය වැටලා මරුත් මිස තනියෙන් බලතරන් කරන බොහෝ බලතරන වගේ ඔබගේ ජීවිතේ බොහෝ බලතරන් කරන ඔබ කියන පුද්ගලයා ඔබගේ මමත්වය ඔබ නැති කර ගන්න ඕනේ. ඔබ දවසින් දවස ඔබගේ ජීවිතේ මමත්වය නැති කරගෙන ඔබ කියන පුද්ගලයා ඔබගේ මානසික ස්වභාවය ඔබ අයින් කර ගන්නකොට ඔබ දවසින් දවස ආත්මික ස්වභාවය උතුම් කරන්න යනවා. එතකොට මානසික ස්වභාවය දවසින් දවස සේවල යනවා. ආත්මික ස්වභාවය දවසින් දවස දෙන්නේ ඉස්මතු වෙනවා. ඇයි ඔබ දවසින් දවස ආත්මික සාධික ස්වභාවය මාරනවා. හalleluya. හalleluya. සාධික ස්වභාවය මාරනවා. දැන් ඔබ ක්‍රමක්‍රමයෙන් මානසික ස්වභාවය අතහැරලා ආත්මික ස්වභාවයට යනවා. මෙන්න ක්‍රමයෙන්. මෙන්න මහිමේ ජීවිතේ. මෙන්න මහිමේ ජීවිතය කියන්නේ නැත්නම් හැමදාම එකම බයිලාවක ගහින්න එක නෙමෙයි. ඔබ ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ ඒක හත්වෙනි දෙයක්. අපි මහිමේ ලබන්න ඕනේ. ඒ මහිමේ බලය ඔබ දකින්න. එහෙනම් අද ඔබ පොස්ටරෙන් ඕනේ. හalleluya. අද ඔබගේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. හalleluya. මම පාස්ටර් ප්‍රාර්ථනා කරනවා. නමස්කාරය සදා පොස්ටරෙන් සදා සභාව ගේන්න ස්වාමීන් වහන්සේට මේ මනුස්සයන් මෙහෙවන්න. හalleluya. හalleluya. අපි එක ගීතිකාවක් ගායනා කරලා පසුතැවුණු අපි දෙවියන් වහන්සේ ඉස්සරහ පසුතැවිලා ඒ යාඥා කරන්න පාස්ටර් සඳරිලා සිටිනවා. දෙවියන් වහන්සේට කියන ස්වාමීනි ඔබ වහන්සේ අපගේ ජීවිත ගොඩනගන්න. හalleluya. හalleluya. ඔබ සිටින තැන ඉඳගෙන උපස්ථ වෙන්න. ඔබ සිටින තැන ඔබගේ මානසික ස්වභාවය අයින් කරන්න. ඔබ සිටින තැන ඉඳගෙන ඔබ කියන්නේ ස්වාමීනි මගේ මානසික ස්වභාවය වැඩි. ආත්මික ස්වභාවය වැඩි. ඔබ දන්නවා ඔබගේ ජීවිතේ. ඔබගේ දන්න ඔබගේ ජීවිතය ගැන. ඒ නිසා කාටවත් ඇඟිලි දික් කරන්න එපා. කාට ගැන ඔබ චෝදනා කරන්න එපා. ඔබ ඔබගේ ජීවිතය ගැන පසුතැ වෙන්න. එවිට දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතේ ආශිර්වාදයට හරවන්න. හalleluya. හalleluya. මම පාස්ටර් සඳ ආරාධනා කරනවා ඔබව ඒ පසුතැවෙන්නට ගෙනෙන්න. හalleluya. හalleluya. දසංස්කාරය මාසික වචනේ ප්‍රකාශ කළා කොහොමද දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ නාමයට පත් මහිමයට පත් කරන නිසා අපි කොහොමද මහිමයට පත් වෙන්නේ කියලා. අපේ ක්‍රියාව තුළින් තමයි දෙවියන් වහන්සේගේ මහිමය ලෝකෙට ප්‍රකාශ වෙන්නේ. නිසා ඔබයි මමයි අපගේ ක්‍රියාව වෙනස් කරගන්න. අපි සිටින ජීවිතය අපි ප්‍රතිපත් වෙන අපි එළියට ඇවිල්ලා අපි කියන මම කියන මනුස්සයා මරලා අපි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට අපි පංගුකාරී වෙනවා. ගෝධුම බීජය වැඩි නොබලව බලදරන්න බෑ කිව්වා. නිසා යේසුස් වහන්සේ අපි අපගේ මමත්වය අපගේ දේවල් අපගේ ආශාව අපගේ තෘෂ්ණාව අපි මරලා අපි දෙවියන් වහන්සේගේ නාමයේ මහිමයට පත් කරනවා. අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයට අපි මාරු වෙනවා. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මැරුණා. හalleluya. මැරිලා උන්වහන්සේ මහිමයටපත් වුණා. ඒ මහිමය උන්වහන්සේ අපට ප්‍රකාශ කරන පිරිස අපතුරු ප්‍රකාශ කරන පිරිස දෙවියන් වහන්සේට යේසුස් වහන්සේ යාම කරනවා. සම්මානසේ වදලේ කිව්වා ඔබත් මා ඒකාත්මව සිටිනා මෙන් ඔවුන් ඒකාත්මව සිටිනාට කැමැති කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ කැමැති ඔබයි මා යේසුස් වහන්සේ වගේ මේ මහිමයටපත් වෙච්ච මිනිස්සු වෙනවා. ඒ නිසා දැසන අපි ඒ කුර්සියේ පූජාව කරන ප්‍රකාශ වුණා දේව මහිමය සිකරමින් ගායනා කරපු ඒලේ ගැලුවේ මානසයි කියන කාර්යයෙන් අපි අපව සෝදිසි කරගන්නවා. ඇයි කෙනෙක් ඔබ වෙනුවෙන් මාව මැරුණේ? ඇයි උන්වහන්සේ ඔබ වෙනුවෙන් මාව මැරුණේ? ඔබව මාව සාර්ථක ජීවිතයකට මහිමවත් ජීවිතයකට උන්වහන්සේ ආශිර්වාද කරන සම්දාසන ඔබ පසුතැවිලි වෙන්න. ඔබ හැරෙන්න. ඔබ වෙනස් වෙන්න. ඔබගේ ක්‍රියාව හදා ගන්න. ඔබගේ හැසිරීම වෙනස් කර ගන්න. ඔබගේ කතාව වෙනස් කර ගන්න. ඔබගේ දැකීම වෙනස් කර ගන්න. ඔබගේ මනස හදා ගන්න. දෙවියන් වහන්සේගේ නාමයෙන් මහිමයට පත් කරන්න. හalleluya.
प्रशंसा වේවා. මහිමය වේවා ස්වාමී. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ. ඔබේ උදෑසන අප සමග එක්වලා සිටිනවා. ඔබේ වචනේ සමග එකතු වුණා නම්, මේ නමස්කාරයේ සමග එකතු වුණා නම්, ඔබ සැබවින්ම දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිසෙක්. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි අදාළව විශ්වාස කරන මිනිසෙක්. සමග සෙනෙහවන්ත සහෝදර සහෝදරියෝ. මොහොතකට පවතිනා මේ පොළවේ සියලු දුක්, මේ පොළවේ සියලු දුක්, කරදර වේදනා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ඉවත් කර උන්වහන්සේගේ ස්වරූපයට, උන්වහන්සේගේ සමානත්වයට ඔබ මාරු වෙන්න. හalleluya. ස්තුතියි. මම ඔබෙන්නේ යාඥා කරනවා. අතිමාවෝතම ප්‍රේමණීය දිව්‍යාලනේ ඔබ වහන්සේගේ උතුම් වූ නාමයට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ඔබගේ කරුණාව, ඔබගේ යහපත්කම උදෑසන අපේ ජීවිත මැදේ ඔබ වහන්සේ තබලා අනුත් කරලා නැවුම් කරලා ඔබගේ ප්‍රේමයෙන් පුරවලා ස්වාමීන් වහන්සේගේ මුලියට ඔබවසා. පියාණන් විශේෂයෙන් අපි ඔබ වහන්සේ ප්‍රශංසා කරනවා අපේ මුලින් ගැලවීම ගැන. පියාණන් ලෝකයේ පාපයෙන් ශාපයෙන් ඇලී ගැලී සිටියා අපේ ජීවිත ඔබ වහන්සේ නැස් කරලා අපට උනාවේ උතුම් ගැලවීම මේ උදෑසන අපි සිහි කරනවා. ස්වාමීන් ගැලවීම ස්වාමීන් දිනෙන් දින මොහොතෙන් මොහොත අනුත් කරගෙන ස්වාමීන් අනුත් මිනිස්සුකෝ ආකාරයෙන් ඔබ වහන්සේ තුතුනාව සිත පැලඳගෙන පියාණන් ලෝකයේ තුල ඔබගේ නාමයෙන් පත්වන මේ මහිමයට පත් කරන ජීවිතයක් ගත කරන පිණිස අපගේ ආත්ම ඔබ වහන්සේ පුදු කරගන්න. පියාණන් අපගේ මැරිත් වෙන බෙලෙන්න තිබෙන ආත්ම ජීවිතය උදාසන ඔබගේ වචනේ කනුවදගෙන ආශිර්වාද කරගන්න. ඔබගේ අනුග්‍රහය තුල ස්වාමීන් වැඩමින් ජීවත් වෙමින් ස්වාමීන් ඒකෙන් ස්වාමීන් ලෝකයක් දිනා ගන්නා පිණිස පියාණන් ලෝකයා අපව දකින්නකොට ඔබගේ මහිමය අතුරින් ප්‍රකාශ වන පිණිස අපව වෙනස් කරගන්න. පියාණන් උදාසන අප සමග එකතුනා ඔබගේ සිල් දරුවන්ව අපි වහන්සේට බාර කරමින් යාඥා කරන්නේ. අපගේ ගැලුම් කාරෝ බුදුන් කාරෝ නාසරෙති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. God, සිදනාට ජෙස්පි.